නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම අප කාගේත් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මැදින් පුන් පොය දවස. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් පටිගත කරලා විකාශනය කරලා ධර්ම දානය පවත්වන්නට ඉදිරිපත් වෙලා තිබෙනවා. එංගලන්තයේ පදිංචි පින්වත් මහීෂා පුණ්‍යවර්ධන මහත්මිය සහ සතිර පිලිප්ස් මහත්තයා, ඒ වගේම කයෙල් පුතණුවන් සහ ඇඩෙල් දියණිය විසින් මේ පවුලේ පින්වතුන් අද දවසේ මේ ධර්ම දානය සිද්ධ කරනවා. ඉතින් ඒ ඇත්තන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා ධර්මය අන් අයට අහන්න සැලැස්වීම. පින්වත්නි, දැන් ඔන්න මේ පින්වතුන් බොහෝ කාලයකට පස්සේ මේ අසපුවට පැමිණ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ගිය මාර්තු වලින් වගේ මේ කලබල ඉන්න පටන් ගත්තේ එතෙක් ළඟට පැමිණ ධර්මයේ ඇසීමේ පින රැස් කරගන්න නොහැකි වුණා. ළඟට පැමිණ ධර්මයේ ඇසීමේ විපාක තියෙනවා. ගෙදර ඉඳලා ධර්මය අහනවටත් වඩා. ඒ තමයි ළඟට පැමිණ ධර්මය අහනකොට දහම් ගෞරවය වැඩි. අපි ඒ සඳහා සැදී පැහැදී ඉන්නේ. නිවසේ අපි ෆෑන් එකත් ළඟට කරලා දාගෙන ඊට පස්සේ තේ එකක් බොන ගමන් හදිසියේ කවුරු හරි කතා කරොත් ෆෝන් එකත් උස්සනවා. ඔය කලබගෑනි ආස්සේ තමයි බණ අහන්නේ. සමහර අයට හිතෙනවා ඊතුරු ධර්ම දේශනාවේ ඊතුරු කොටස පස්සේ රිවයින් කරලා හරි අහන්න පුළුවන් නේ කියලා. ඊටත් වඩා මෙතෙන්න පැමිණ මේ බිම ඉඳගෙන කකුල් රිදෙද්දී අපහසුතා එද්දී ධර්මය අහන්න ඕන කියන මුළු හිතම ඒකට යොමු කළා ධර්මය අහනවා. එතකොට දහම් ගෞරවය ඇති වෙනවා. සමහර වෙලාවට ගෙදර ඉඳලා මේ පහුගිය අවුරුද්දේම ටීවී එකෙන් හෝ ෆෝන් එකෙන් ධර්මය අහද්දී සමහර අයට එක දිගටම අහන්න බෑ, අතරමඟ නතර කර කර බණ අහන්න. තේ බිබි වතුර බිබි පහසුකම් විඳ විඳ
ඒ නිසා ධර්මයට කරන සත්කාරයක්, ධර්මයට කරන ගෞරවයක් විදිහට ළඟට පැමිණ ධර්මයේ ඇසීමේ විපාක වැඩි. හැබැයි පිට රටවල අයට ඒ අවස්ථාව නැහැ. එයාලා පුළුවන් විදිහට අහන්න ඕන මෙහෙම හරි. අන්තර්ජාලයෙන් හරි පුළුවන් විදිහකට අහන්න ඕන. නමුත් ලංකාවේ අයට ළඟට පැමිණ ධර්මය අහන්න අවස්ථාව තියෙනවා. ඊළඟට විශේෂයෙන් මතක් කළ යුතු එකක් තියෙනවා. පහුගිය කාලේ වසංගතය. ඒ වසංගතය ඇති වෙලා අපි දන්නේ ඊළඟ පොයේ වෙනකොට අපිට ආපහු වැඩසටහන කරන්න පුළුවන් වෙයිද කියලා අපි දන්නේ. මිනිස්සුන්ට එළියට බහින්න බැරි තත්වයක් ආවා. පහුගිය අවුරුද්දේම සංඝයා ළඟට පැමිණ සංඝගුණ කියා තමන්ගේ අතින් දානි හැන්දක් බෙදන්න අවස්ථාව නැති වුණා. සිල් ගුණ දන් වඩන පිරිසකට තමන්ගේ අතින් දානය උයලා තමන්ගේ අතින් දම් බෙදන අවස්ථාව නැති වුණා. පැය ගණන් වරු ගණන් සෑය බෝධිය විහෙර ළඟ ඉඳගෙන වඳිමින් පුදමින් පින්කම් කරන එකක් නැති වුණා. එතකොට වසංගතේ එනකොට අපිට රැස් කරගන්න තිබ්බ ගොඩාක් පින් අහිමි වෙලා ගියා. ඉතින් ඔන්න බොහෝ කාලයකට පස්සේ අද ළඟට පැමිණ ධර්මය අහන්න අවස්ථාව ලැබුණා. පින්වතුනි, වසංගත කියන ඒවා මේ ලෝකේ එක එක විදිහට එනවා. මේ පින්වතුන් අහලා තියෙනවද අනුරාධපුරයේ ඉඳලා පොළොන්නරුවට එනකල් ගෙවල් තිබිලා තියෙනවා. ඒ කාලේ ගේකට ගෙයක් ඈඳලා එක වහලෙන් අනිත් වහලෙට කුකුලට පනින්න පුළුවන්. අනුරාධපුරයෙන් වහලයකට කුකුලෙක් නැංගොත් ඒ කුකුලාට කැලේකට පනිනවා නම් පොළොන්නරුවෙමුත් එහා ගිහිල්ලා තමයි කැලේකට යන්න තියෙන්නේ. එච්චර සෙනගක් මේ ලංකාවේ හිටියා. ඒ සෙනගට මක්කා වුණාද කියලා අහලා තියෙනවද? ඉස්සර වසංගතයක් ඇති වුණා ලංකාවේ. ඒ වසංගතේ හැදුනට පස්සේ ඇඟ උණු වෙලා ගිනියම් වෙලා උණ හැදිලා එහෙම්ම වෙවුලලා වැටෙනවා. මොකද්ද උනේ කියලා ළඟට ගිහිල්ලා කෙනෙක් අල්ලනකොට එයාටත් හැදෙනවා. මාධ්‍යයෙන් දැනුවත් කිරීමක්, අනබෙර ගහලා දැනුවත් කිරීමක් ඒ මොකවත් නැහැ. අල්ලපු ගමේ මොකද්ද වෙන්නේ කියලා දන්නෙත් නැහැ. පණිවිඩ පනක් ගෙනියන්නත් බෑ. එතකොට මොකද උනේ? වසංගතේ හැදිලා එක්කෙනෙක් වැටුනොත් එයාව අල්ලන එක්කෙනාටත් හැදෙන නිසා දැන් අපි කියමුකෝ එයා වසංගතේ හැදලා දොර ළඟ වැටුණා කියලා. ගෙදර ඉන්න අනිත් අය දොර පැත්තේවත් යන්නේ නැහැ. Taman ඉන්නේ කාමරේ නම් ඒ කාමරේ බිත්ති බිඳගෙන තමයි යන්නේ. ඔන්න වසංගත. දෙල්ලේ අතන ලෙඩේ වසංගතේ හැදලා වැටුණා කියන්නේ එයා ළඟටවත් යන්නේ නැහැ. ඉන්න තැන බිත්තිය කඩාගෙන යනවා. එක ගමකට මිනිස්සු 3-4 දෙනයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක මදිවට නියඟෙත් ආවා. නියඟේ ඇවිල්ලා මේ මුළු ලංකාවෙම ගස් මැරිලා ගියා. එළියට බහිනකොට දාපු පතනක් වගේ. ඒ කියන්නේ කරකුට්ටන් වුණ හේනක් වගේ ලංකාව පෙනී ගියා. අතරින් පතර තනකොළ ගහක් ඉතිරි වුණා.
ඔහොම තමයි උනේ. කන්ට බොණ්ඩ ආහාර හිග වුණා. පිරිසිදු වතුර පොදක් හිග වුණා. මේ පින්වතුන් දන්නවද ඒ කාලේ වෙච්ච තවත් වැඩක්? ඒ කාලේ සංගරුවන දකින්නකොට සාදු කියලා අත් දෙක ඔළුවේ තියාගෙන සාදු කිය බනහපු මිනිස්සු සංඝයා දිහා බලාගෙන වැඳගෙන හිටපු මිනිස්සු ආයුධ අරගෙන ඒ උපාසකයෝම ආයුධ අරගෙන තමන් වැඳපු සංඝයාම මරලා මස් කෑවා. මේ ලංකාවේ වෙච්ච දේවල්. වසංගත ඒවත් එක්ක බලනකොට කොරෝනා කියලා කියන එක ඒ හැටි දරුණු දෙයක් නෙවෙයි. ලංකාවේ කලින් ඇති වෙච්ච වසංගතත් එක්ක ජනයා මැරී ගියා. ගම්වල එක්කිනා දෙන්න ඉතුරු වුණා. මිනිහා කුස්සන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ ඇති වෙලා තියෙනවා ඇඟේ ගෙඩි දාලා ඒ ගෙඩි පුපුරලා ඇටකටුව පේන වසංගත ඇති වෙලා තියෙනවා. ඒ ලෙඩෙක් වත්තම් කරගන්න නිරෝගී කෙනෙක් නැහැ. මේ මනුස්ස වර්ගයා කාලෙන් කාලෙට අනේක වූ දුක්ඛං කටළු විඳ විඳ තමයි සංසාරේ යන්නේ. වසංගත වලටම පත් වෙලා පීඩා විඳපු වාර අනන්තයි කියනවා. ශෝක වෙච්ච වාර අනන්තයි. ඒ අතරේ වාහන අනතුරු සිද්ධ වෙනවා. ඊළඟට මිනිස්සු සොරකම් කරනවා. මිනිස්සු ඝාතනය කරනවා. නොයෙක් අකටයුතුකම් සිද්ධ වෙනවා. මේ වසංගත ASCII මේ විදිහට ව්‍යසනවලට මෝන දෙදී මේ සත්වයා සංසාරේ ගමන් කරනවා. කෙලවරක් නැහැ. මේ විදිහට දුක්ඛං පච්චන භූතං ගොඩාක් දුක් විඳා සංසාරේ. තිබ්බම් පච්චන භූතං තීව්‍ර දුක් විඳා. ව්‍යසනං පච්චන භූතං ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන වලින් අප්‍රමාණ දුක් විඳා. කටසි වඩ්ඩිතා උපන් සත්වයා මැරිලා මහ පොළොවට පස් එකතු කරලා ගියා. එච්චරයි උනේ. මෙන්න මෙහෙම සංසාරයක යද්දින් තමයි අපි පින්වතුනි අපි කාටත් මේ යුගයේ ගෞතම බුද්ධ ශාසනයක් හිමි වුණේ. ගෞතම බුද්ධ ශාසනය හිමි නොවෙන්න අපිට මේ මනුෂ්‍ය ජීවිතේ වටිනා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපේ මනුෂ්‍ය ජීවිතේට වටිනාකමක් හම්බුනේ. අපේ සිංහල ජාතියට වටිනාකමක් හම්බුනේ. අපි මෙතෙක් ජීවත් වෙලා හිටියේ එක සඵල වුණේ අපිට බුද්ධ ශාසනය හම්බ වෙච්ච නිසා. ඒ නිසා ගොඩාක් දුක්ඛං කටළු විඳින ගමන් මේ ශාසනය පිහිට අපිට ගන්න තියෙන්නේ. මේක අපිට තේරෙන විදිහට අද දවසේ අපේ සංසාර ගමනේ මහා බලවේගය ගැන ධර්ම දේශනාවක් කරන්නට කල්පනා කළේ. මැදින් පුන් පොහොය දවසක තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාළුදායි මහරහතන් වහන්සේ සමග 20000ක් සංඝ පිරිස පිරිවරාගෙන කපිලවස්තුවට වඩින්ට පිටත් වුණේ. ඥාතීන්ට සංග්‍රහ පිණිස. ඉතින් එවැනි පුන් පොහොය දවසක අපේ ජීවිතේ පිටිපස්සෙන් ඉඳලා අපිව මෙහෙවන විශාල බලවේගය පිළිබඳව
අද දහම් කරුණු ටිකක් කියලා දෙන්න කල්පනා කළා. කුමක්ද මේ බලවේගය? ඒ තමයි කර්මය. කර්මය කියන එක හොඳට තේරුම් ගන්න ඕන. අපි යහපත් කර්ම පුණ්‍ය විපාක දෙන්න ගත්තට පස්සේ එක දිගට හරියනවා. පාප කර්ම විපාක දෙන්න ගත්තට පස්සේ එක දිගට වරදිනවා. කෙලවරක් නැතුව වරදිනවා. දැන් අපි අඳුරන පුතෙක් ඉන්නවා කොයින් හරි අභූත චෝදනාවකට ලක් වෙනවා. ඉතින් නින්දා පාස විඳ බණහන්ඩාවත් නින්දා පාස විඳ ඉතින් කොහොම හරි බණ ටිකකුත් අහගෙන ඉන්නවා. මෙයා පහුගිය කාලේ හදිසියේ ලෙඩ වුණා. මාරාන්තික වුණා. ඊට පස්සේ ඔන්න පිරිත් කියලා තුනුරුවන්ට බාර කළා යාන්තම් ඇස් හැරියා. ඊට පස්සේ ඔන්න මෙයා වාන්ටුවට දැම්මා. ටිකට් කපන්නේ හිටයි කියලා ළඟ හිටපු ලෙඩෙක්ගේ ෆෝන් එකක්ද පර්ස් එකක්ද නැති වෙලා කියලා අර අල්ලගත්තා. අර මැරෙන්න වැටිලා හිටපු ලෙඩා යාන්තම් ඇස් හැරියා විතරයි. ෆෝන් හොරකමකට අහුණා. එයාට ෆෝන් එකක් උස්ස ගන්න අතත් වෙවුලනවා. දැක්කද කර්ම විපාක? සමහර අය ඉන්නවා ගෙවල් වල මොන හොදේ කළත් වැරදි. ආදරෙන් කතා කළත් මොකද දන්නේ ආද මේ 아무තු ආදරයක්. ඒකත් වැරදි. කතා නොකර හිටියත් මොකද මේ බුම්මගෙන මොසලකමද කියලා අහනවා. ඒත් වැරදි. ඉව්වත් වැරදි. ඒකෙ ලුණු මන්දි අරක මන්දි මේක මන්දි කියනවා. ඉව්වේ නැතත් වැරදි. හැරුණත් වැරදි, කතා කළත් වැරදි, කතා නොකළත් වැරදි. කරන හැම දෙයකටම වැරද්දම අහන මිනිස්සුත් ඉන්නවා. මට ළඟදීන් තවත් එක්කෙනෙක් මුණ ගැහුණා. පන්සලක හාමුදුරුවෝ නමක්. මේ හාමුදුරුවෝ පන්සලේ මොකක් හරි ගොඩනැගිල්ලක් හදලා මොකක් හරි එතන තිබ්බ දෝෂයකට අහු වෙලා ඒ හාමුදුරන් නිකම් පිස්සු වගේ හැදිලා හැම දැනම දුවනවා. ගුරු හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ගුරු හාමුදුරුවෝ කියලා පොඩ්ඩක් ඉන්න කියලා ඉන්නම බැරි දැන පහවදාම ගුරු හාමුදුරන්ට නොකිය සිවුරු ඇල්ලලා දැන් ගිහිල්ලා. දැන් හිස ඇරුණාතේ යනවා. ඒ යනකොට ඈතකට ගිහිල්ලා රෑ වෙච්ච තැන පන්සලකට ගොඩ වෙලා. පන්සලකට හරි කොහේ හරි මොකද්දෝ තැනක් කිව්වා එතෙන්ට ගොඩ වුණා. ගොඩ වෙලා කියලා අනේ මට ඉන්න ඕන අතරට. ආන්න අතන කාමර දෙකක් තියෙනවා නම් ඒකේ හිටපන් කිව්වා. ඉතින් ඊට පස්සේ ඒකේ රෑන් නිදා ගත්තා. දැන් සිවුරු ඇරලා නිදාගෙන උදේ නැගිටලා වටේ පිටේ අතු ගන්නකොට පොලිසියනොයි ගමේ මිනිස්සු ඔක්කොම එතෙන්ද එකතු වුණා. ඇයි කියලා බලනකොට මෙයා හිටපු කාමරේටම අල්ලපු කාමරේ මිනිස්සෙක් මැරිලා දැන් දවස් ගාණක් වුණ වෙලා. ඒකේ ඔත්තුවක් ගිහිල්ලා ඇවිල්ලා තියෙන්නේ. අර මොකද ගහෙන් වැටුණ මිනිහට ගෝනා යනවා වගේ දැන් මෙයා අර කට්ටිය මේක විභාග කරන අතරේ මෙයා පිටිපස්සෙන් ගිහිල්ලා වැට පැනලා දුවගෙන ආයෙ ඈතකට ගියා. ඔය වගේ එක දිග ඊට පස්සේ කියලා මාත් එක කිව්වේ ඔය මට මොන ගිහිල්ලා අනුරාධපුරේ ඉඳලා මොන ගිහිල්ලා මට ඔය විස්තරي කිව්වේ. ඊට පස්සේ හාමුදුරනේ කියනකොට මං කව ඇති. අන්න ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉන්නවා, රුවන්වැලි සෑය තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේට දුක් ගැනවිල්ල කියන්න.
මොකද මේ මිනිසුන්ට දුක එනවා කියන එකේ කෙලවරක් නැහැ. ඉවරයක් නැහැ. අපි මේ නිවන් දකින්න ධර්මය නිවන පිණිස ධර්මයේ දේශනා කළත් ඒ ධර්මයට සවන් දෙන්න සියල්ල අතාරින්න තරම් මානසික මට්ටමක මිනිස්සු නැහැ. මිනිස්සු ප්‍රශ්න අල්ලගෙන ඉන්නේ. අල්ලගත්ත ප්‍රශ්නයෙන් සැනසෙන්න දුකක් නැතුව සැපක් විඳින්න බොහෝ විට බණක් අහන්නේ. ජීවිතය අවබෝධ කරලා දුකේ මුල සිඳින්න නෙවෙයි අද කාලේ. ඒ නිසා කාටත් හොඳයි කර්මය තමන්ගේ ජීවිතේට එන හැටි ඉගෙන ගත්තොත්. ඉතින් මේකට මම අද කරුණු ටිකක් කියලා දෙන්නම්. මේ කරුණු ටික තේරුම් ගන්න හරි ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ නම නිබ්බේධික සූත්‍රය. නිබ්බේධික සූත්‍රයේ කර්මය ගැන විස්තර කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මය ගැනත් දැනගන්න ඕන. කර්මය හටගන්න පසුබිම ගැනත් දැනගන්න ඕන. කර්මයේ තියෙන විවිධත්වයක් දැනගන්න ඕන. කර්ම විපාක තමන්ට එන හැටිත් දැනගන්න ඕන. කර්මයෙන් නිරුද්ධ වෙන හැටිත් දැනගන්න ඕන. කර්මයෙන් නිරුද්ධ වෙන මාර්ගයක් දැනගන්න ඕන. පින්වත් මහණෙනි, කර්මය කියලා කියන්නේ මොකද්ද? මේ පින්වතුන් අහලා තියෙන්නේ කොහොමද කර්මය ගැන? චේතනහම් භික්කවේ කම්මං වදාමි. පින්වත් මහණෙනි, මම චේතනාව කර්මය ලෙස වදාරමි. එතකොට කර්මය වෙන්නේ මොකද්ද? චේතනාව. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනාව මුල් කරගෙන කර්ම කරනවා කයෙන් වචනයෙන් මනසින්. කර්මය තමයි චේතනාව. චේතනාව මුල් කරගෙන තමයි කයෙන් වචනයෙන් මනසින් ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට කර්ම සකස් වෙනවා. චේතනාව පහළ නොවන මොහොතක් නැහැ. එහෙනම් කර්ම සකස් නොවන මොහොතක් නැහැ. හැම වෙලාවෙම කර්ම හැදෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ කර්මය හැදෙන පසුබිම. කර්මය හැදෙන පසුබිම තමයි පස්සෝ භික්ඛවේ කම්මානං නිධාන සම්භවෝ. කර්මයට නිධාන සම්භවය හේතු පසුබිම ස්පර්ශය. ඇයි චේතනාව පහළ වෙන්නේ? ස්පර්ශය නිසා. ඇසයි රූපයි විඥානයයි එකතු වීමෙන් ඇසේ ස්පර්ශය හට ගන්නවා. එතකොට තමයි චේතනා ඇති වෙන්නේ. ඇහැට රූපයක් එකතු වුණේ නැත්තම් එතන චේතනාවක් හැදෙන්නේ නැහැ. චේතනාවක් හැදුන්නේ නැත්තම් කර්මයක් හැදෙන්නේ නැහැ. නමුත් හැම වෙලාවෙම ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රසය දැනෙනවා, කයට පහස දැනෙනවා, හිතට අරමුණු හිතෙනවා. ආයතන හයෙන් ස්පර්ශ වෙවි තියෙන්නේ. ඒ ස්පර්ශ වෙනකොට චේතනාවක් ඇති වෙනවා. ඒ චේතනාව තමයි කර්මය. තරහ යන සිතවිල්ලක් නම් කයින් ක්‍රියාත්මක වෙන්න, වචනයක් පිට කරන්න, ඒ තරහ හිතේ හිත හිතා ඉන්න අර චේතනාවෙන් එයාව අවුස්සනවා.
ඒ නිසා ස්පර්ශයේ තියෙන තාක්කල් චේතනාව පහළ වෙනවා. ඒ කියන්නේ කර්මය තියෙනවා. ඊට පස්සේ විස්තර කරනවා හරි අගේට කතමාච භික්ඛවේ කම්මානං වේමත්තතා. කර්මයේ තියෙන විවිධත්වය මොකක්ද? කර්මයේ තියෙන විවිධත්වය තමයි ඇත්තටම දැන් අද මේ දේශනාව කරන්නට හිතුවෙත් මෙන්න මේ කොටස නිසා. ඒ තමයි කර්මයේ විවිධත්වය. මොකද්ද කර්මයේ විවිධත්වය? අත්ති භික්ඛවේ කම්මං නිරය වේදනීයං. පින්වත් මහණෙනි, කර්මයක් තියෙනවා, ඒක විඳවන්න තියෙන්නේ නිරයේ. ඒක වෙන ලෝකවල විපාක දෙන්නේ නෑ. නිරයේ ගිහිල්ලා තමයි ඒක දෙන්නේ විපාකය. දැන් අපි චේතනාවක් පහල කළා කරන කියන හිතන පතන දේවල් වල සමහර කර්මයක් හැදෙනවා, ඒක නිරේ තමයි ඒකේ විපාක දෙන්නේ. මේ මනුස්ස ලෝකේ නෙවෙයි. අත්ති භික්ඛවේ කම්මං තිරච්ඡාන යෝනි වේදනීයං. තව කර්මයක් විපාක දෙනවා. ඒ කර්මේ විපාක දෙන්නේ තිරිසන් ලෝකේ. වෙන ලෝකවල නෙවෙයි ඒ කර්ම විපාක දෙන්නේ තිරිසන් ලෝකේ. තව කර්මයක් තියෙනවා, ඒක විපාක දෙන්නේ ප්‍රේත ලෝකේ. තව කර්මයක් තියෙනවා, ඒක විපාක දෙන්නේ මනුස්ස ලෝකේ. තවත් කර්ම જાතියක් තියෙනවා, ඒවා විපාක දෙන්නේ සුගති දෙව්ලොව, දිව්‍ය බ්‍රහ්ම. දැන් අපි මිනිස්සුනේ. දැන් මේකෙන් තේරුම් ගන්න, දැන් අපි මිනිස්සුනේ. එතකොට මිනිස්සු විදිහට අපි විඳින්නේ මොන කර්මද? විපාක විඳින්නේ මිනිස්සෙක් විදිහට විඳිය යුතු කර්ම විතරයි. සමහර මිනිස්සු කියනවා අම්මෝ මන් නිරාදුක් විඳින්නේ කියලා. ඒක ඔවුන්ගේ මුසාවක්. අපාය දුක මනුස්ස ලෝකේ විඳින්නේ නැහැ. තිරිසන් ලෝකේ දුක මනුස්ස ලෝකේ විඳින්නෙත් නැහැ. පෙරේත ලෝකේ දුක මනුස්ස ලෝකේ විඳින්නෙත් නැහැ. මනුස්ස ලෝකේ විඳින්නේ මිනිස්සෙක් විඳින කර්ම. මම මේක කියන්න තේරුම් කළේ මෙන්න මේක. දැන් අපි තව උදාහරණයක් ගමු. ඔන්න කෙනෙක් ටීවී එකක් දාලා රේඩියෝ එකක් අහලා සින්දුවක් අහලා සතුටක් විඳිනවා. ඔතනම ඉන්නවා බලු පැටියෙක්. ගෙදර බල්ලත් ඔතන ඉඳගෙන ඉන්නවා. එයාට අර ටීවී එකෙන් පේන එකෙන් අර මිනිස්සයා විඳින සැපේ සොම්නස විඳින්න පුළුවන්ද? බෑ. එකම රූපය. හේතුව තිරිසන් සතාගේ සැපේ කියන එක වෙනම එකක්. පින්වතුනි, තිරිසන් සාමාන්‍යයෙන් බල්ලන්ගේ ජීවිතේ රසවත්ම කෑම තමයි කියනවා අසුචි. අපි එක එක විදිහට ඌට කෑම බීම හදලා දුන්නට කවදාවත් බල්ලට අසුචි ටිකක් තරම් රහ දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දේශනා කළා. බඩගින්නේ ඉන්න බ්‍රාහ්මණයෙකුට සූප ව්‍යංජන සහිත දානයක් උයලා එහි සුවඳ ඈතටම එනකොට අර බමුණට හිතෙනවා අද නම් හොඳට සප්පායම් උණ හැකි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බඩගින්නෙන් ඉන්න බල්ලෙකුට අසූචි ගඳ එනකොට හිතෙන්නේත් ඒ වගේ කියලා. දැක්කද කර්මවල විපාක? ඒ නිසා පින්වතුනි, දැන් මිනිස්සෙක් විදිහට අපි මේ කර්ම විපාක විඳිද්දී සංසාරේ කෙලවරක් නැතුව නිරේ විඳින්න කර්ම අපි රැස් කළා තියෙනවා. දැන් ඒව ඔක්කොම ස්ටෝක් වෙලා තියෙනවා. අපි නිරේ ඉපදෙනකල් ඉපදියනින් නිරේ විපාක දෙනවා.
කර්මය විසින් බලාගෙන ඉන්නවා. අපි සංසාරේ මේ ජීවිතේ කරපු කර්මත් සංසාරේ කරපු කර්මත් අතර තියෙනවා තිරිසන්නු වෙලා විඳවන කර්ම තියෙනවා. ඒ කර්මය බලාගෙන ඉන්නවා. ඔබ තිරිසනෙක් වෙනින් දෙනවා විපාකේ. වැටුනොත් ඉවරයි. මේ ජීවිතේ කරපු ටික විතරක් නෙවෙයි. මේ සංසාරේ ආරම්භක කෙලවරක් නැහැ. පටන් ගත්ත තැනක් නැහැ. නොවිච්ච කෙනෙක් නැහැ. සංසාරේ මේ අත්වලින් කෙරිච්ච ප්‍රාණඝාත, සොරකම්, සල්ලාලකම්, ඇදබාපු බොරු, සොරා මතින් උමතු වෙච්ච ඒවා, කරපු අකටයුතුකම් කෙලවරක් නැහැ. ඒ කර්ම අතරින් සම්මා දිට්ඨිය මුල් වෙච්ච යම් පුණ්‍ය සංස්කාරයක් ඉදිරිපත් වෙලා මිනිස්සෙක් විදිහට ඉපදුනා. ඉපදුනාට අර පව්කම් වල කර්ම නැති වෙලා නෙවෙයි. අපිව නිරේට වැටෙනකල් ඒ කර්ම බලාගෙන ඉන්නවා. ඒ ටික විපාක දෙනකල්. තිරිසන් ලෝකෙට අපිව වැටෙනකල් බලාගෙන ඉන්නවා. අර ස්ටෝක් වෙලා තියෙන කර්මය විපාක දෙන්න. විපාක නොදී කර්මය ෂය වෙන්නේ නැහැ. විපාක නොදී කර්මය ෂය වෙන්නේ නැහැ. ඒ නිසා සතර අපායේ වැටුනොත් ඉවරයි. මම ඔයාලට කියන්නම් මේ පින්වතුන්ට බුද්ධ වචනයකින් අපි සංසාරේ සතර අපායේ වැටෙන්න කරපු කර්ම කොච්චර අපි තුල තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගේ වචනෙන් මම උපමාවක් කියන්නම්. ඒකට තේරුම් ගන්න සතර අපායේ වැටෙන භයානකකම. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයට දිය බිඳුවක් ගත්තා. දිය බිඳුවක් ශ්‍රී හස්තයට රැගෙන වදාලා, පින්වත් මහණෙනි, මේ ශ්‍රී හස්තේ තියෙන දිය සිඟිත්ත ඉතුරු වෙලා සතර මහා සාගරයේම ජලය හිඳිලා ගියොත් ඉතුරු වෙච්ච ජලය මේ අතේ තියෙන ජල සිඟිත්තද වැඩි සතර මහා සාගරයේ හිඳිච්ච ජලය ටිකද? සංඝයා කියා හිටිනවා, ස්වාමීනි, හිඳිච්ච ජලයට උපමාවක්වත් කියන්න බෑ කිව්වා. පින්වත් මහණෙනි, ආන්නේ වගේ කෙනෙක් හතර අපායෙන් නිදහස් වුණොත් ඒ කෙනා නිදහස් වුණ දුක අර සතර මහා සාගරයේ ජලය වගේ. ජීවිත 7කින් විඳින්න තියෙන දුක මේ ශ්‍රී හස්තේ තියෙන ජල බිඳුව වගේ. එතකොට මෙතන ඉන්න ඔබ සතර අපායෙන් නිදහස් වෙලා නැත්තම්, සෝවාන් වෙලාවත් නැත්තම්, ඒකේ කතාවේ අර්ථය ඔබ අප විඳින්න තියෙනවා දුකක් අර සතර මහා සාගරයේ ජලයට වඩා. ඒ අපි එනකල් බලාගෙන ඉන්නේ කර්මේ විපාක දෙන්න. ඒතකොට ඒ සහ මහත් වූ විපාක දෙන කර්මයක් කොහෙද තියෙන්නේ? දැන් මේක කර්මය කොහෙද තියෙන්නේ? දැන් අපි කවුරුත් දිහා බලනකොට එක එක්කිනා ගිනාපු කර්මය මොකද්ද කියලා මේ ළඟ පොට්ටනියකුත් නැහැ. ඔළුවේ තියාගෙන ඉන්නවා පේන්නෙත් නැහැ. ගෙදර ගබඩාවකත් නැහැ. ඔක්කොගෙම මැන්නොත් මේ බර කිරුවොත් එහෙම 50 60 70 ඔක්කොගෙම බර තියෙන්නේ. කර්ම බර හොයාගන්නත් බෑ. කොහෙද මේ කර්මය තියෙන්නේ?
කොහෙද මේ කර්මයේ තියෙන්නේ කියන ප්‍රශ්නයට නාගසේන මහරහතන් වහන්සේ මිලින්ද රජුරන්ට උත්තර දෙනවා. රජතුමනි, කර්මයේ තියෙන තැන පෙන්වන්න බෑ. ස්වාමීනි, උපමාවක් කරන්න පුළුවන්ද? පුළුවන් රජතුමනි. අඹ පැලයක් හැදෙනවා, අඹ ගහක්. ඔය අඹ ගහේ වාරේ ආවට පස්සේ මල් පිපිලා ඒ පිපිච්ච මල් වලින් අඹ ගෙඩි හැදිලා ලොකු වෙලා ඉදෙනවා. එතන මේ ගහේ හැදිච්ච අඹ ගෙඩි ඒ ගහේ කොතනද කලින් තිබ්බේ? මේ අපිට ඉදිලා සුවඳහමාමා පේන අඹ ගෙඩි ওই ගහේනේ හැදුනේ. කලින් කොහෙද තිබ්බේ දැන් මේවා? එහෙම තිබ්බ තැනක් අපිට පෙන්වන්න බෑ. සුදුසු කාලේ ආවට පස්සේ පරිසරයේ හැදුනට පස්සේ ඵලය හට ගන්නවා. ඒ වගේ අපිට ඉදිරියේ සුදුසු කාලේ ආවොත් සුදුසු පරිසරයේ හටගත්තොත් මොන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. ගෙන් එළියට බහිනකොට කටවල් වහගෙන එළියට බහින්න කර්මයක් දැන් ඉදිරිපත් වුණානේ. අපි කලින් හිතුවේවත් නැති කර්ම. සමහරවිට අපි ගමනක් බිමනක් යනවා බස් වල, මේ බස් එක පෙරලෙනවා. යන්න හිතාගෙන ගියේ කොහෙද? යන්න උනේ කොහෙද? ඒ නිසා පටාචාරා නමුත් සිටු මැදුරෙන් දරපරන්න කොල්ලත් එක්ක පිටව ගියේ දුක් විඳින්න හිතාගෙන නෙවෙයි. පටාචාර හිතුවා ඒක තමයි නිදහසේ විඳින සැපය. මම මේ සිටු මාලිගාවට කූඩු වෙලා ඒ නිසා ඈත වනේ පැල්පතක මම ගොඩාක් ආදරය කරන මගේ පෙන්වතා සමග සිටින එක තමයි ජීවිතේ සැපේ කියලා හිතුවා. හිතාගෙන ගියේ මොකද්ද? විඳින්න උනේ මොකද්ද? කර්මයේ බලාගෙන හිටියා ගඟෙන් එතරට යනකල්. කර්මයේ බලාගෙන හිටියා බඩක් උස්සගෙන පාරේ යනකල්. පාරේ වදාපන් දරුවා. කර්මයේ බලාගෙන හිටියා බඩක් උස්සගෙන මහවනේ යනකල්. මහා වරුසාව වෙලාවේ දරුවෙක් වදාපන්. කර්මයේ බලාගෙන හිටියා මහා වැස්සේ තෙමි තෙමි දරුවා වදනකොට තමන්ගේ ස්වාමියා මරණයට පත් වෙනකල් විපාක දෙන්න. කර්මයේ ලස්සනට බලාගෙන හිටියා ගංගාව උතුරා යනකල්. කර්මයේ ලස්සනට බලාගෙන හිටියා ඈ ගඟ මැද ඉඳින් දරුවෙක් අහසට යනවායි, එක දරුවෙක් ජලයේ ගහගෙන යනවායි අම්මගේ ඇස් දෙකට පෙන්නන්ට කර්මයේ බලාගෙන හිටියා. අම්මා කෙනෙකුට දරා ගන්න පුළුවන් දුක්ද? ආය කර්මයේ බලාගෙන හිටියා උඹ නොමැරී හිටපන්. මේ දුක් ටික විඳින්න උඹ නොමැරී හිටපන්. තමන්ගේ අම්මයි තාත්තා සහෝදරයා එක දරසෑයි දැවෙනවා බලාපන්. සොඳුරු යෞවන සිටු කුමරී උඹ ඇඟේ නූල් පොටක් නැතුව පිස්සියෙක් වගේ දුවපන්. කර්මය බනාගෙන හිටියා කල්ප ලක්ෂයක් පුරපු පින්බලයක් බලාගෙන හිටියා. උඹ දැන් බුදු කෙනෙක් ළඟට දුවපන්. දෙකම හොඳ නරක දෙකම. රහත් භික්ෂුණියක් වුණා. අරහත්වයට පත්වන ජීවිතේත් ගෙවපු කර්ම විපාක.
අපි මේ දවස් දෙකක් බණ අහලා අපේ ජීවිතේ සියලු දුක් අන්දරා නිදහස් වෙනකල් බලාගෙන ඉන්නවා. ඇයි සංසාරේ රැවටිලා ආයෙත් රැවටෙන්නේ ඇයි? මේ ජීවිතේ අවබෝධ කරගන්න ඊයේ අවුරුදු 77ක ආච්චි අම්මා කෙනෙක් කතා කරලා උන්දගේ දුක් ගැනවිල්ල කිව්වා. හාමුදුරනේ මට මේ දුක ඉවස ගන්න බෑ මං වහබනවා. මං කෝ කිරියම්මා ලැජ්ජයි. කිරියම්මා ලැජ්ජයි. ඔය වගේ කතා කියන්න එපා. අවුරුදු 77ක් දහ දුක් විඳගෙන මේ ජීවිතේ ගත කළා. මේ වලපයයි ගොඩපයයි තියාගෙන ඉතුරු ටික ගෙවා ගන්න බැරුව සියදිවි හානි කර ගන්න හදනවා. නෑ හාමුදුරනේ මට මේ වේදනාව ඉවසන්න බෑ මට මැරෙන්න ඕන. මම මේ නිරා දුකක් විඳිනවා. පින්වතුනි නිරේ දුක මිනිසෙක් විඳින්නේ නැහැ. තිරිසන් ලෝකේ දුක මිනිසෙක් විඳින්නේ නැහැ. ප්‍රේත ලෝකේ දුක මිනිසෙක් විඳින්නේ නැහැ. මිනිසෙක් විඳින්නේ මිනිසෙක් විඳින දුක. ඔතනින් මැරිලා තිරිසනෙක් වෙච්ච ගමන් අර රැස් වෙලා තියෙන කර්ම පොදිය විපාක දෙනවා. නිරේ ගියොත් කර්ම පොදිය විපාක දෙනවා. සතර අපායේ දුක ඉදිරියේ මනුස්ස ලෝකේ උලක් උඩ හිටියත් සැපයි. අම්බ සක්කර පේත වස්තුවේ උල උඩ ඉන්න මිනිස්යාටත් අමනුෂ්‍යෙක් ඇවිල්ලා කිව්වා උඹ ජීවත් වෙයන් කියලා. සියදිවි හානි කරගත්තට කමන්නේ මැරුණට පස්සේ මං නිරේ යන්නේ කියලා දන්නවනම් මැරුණට පස්සේ මං තිරිසන් ලෝකේ යන්නේ කියලා දන්නවනම් මැරුණට පස්සේ මම ප්‍රේතෙක් වෙන්නේ නැම කියලා දන්නවනම් හතර අපාය යන්නේ කියලා දන්නවනම් මැරුණට කමක් නැහැ. සතර මහා සාගරේ ජලයට වඩා දුක් අන්දරාවක් බලාගෙන ඉන්නවා අපි හතර අපායට එනකල්. මිනිස්සු හිතන්නේ අපි ඔක්කොම දුක් මෙහි විඳිනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මම පිරිසිදු දිවසින් දකිනවා මම කෙනෙක්ගේ හිත දකිනවා මෙයා මේ කරන පව්කම් වල හැටියට නම් මැරුණට පස්සේ නිරේ තමයි යන්නේ. පස්සේ කාලේ මම පිරිසිදු දිවසින් දකිනවා අර මිනිස්සයා මැරිලා නිරේ දුක් විඳින හැටි. ඒක මේ වගේ ගිනි අඟුරු වලක් දුන් දාන්න නැති තනිකර ගින්දර අඟුරු තියෙන වලකට යන්න පාරක් තියෙනවා. මෙහෙම ගිහිල්ලා ඒ පාර එහෙම යන්නේ ගිනි අඟුරු වලට වෙන කොහෙටවත් නෙවෙයි. ඔය පාරේ මිනිස්සෙක් යද්දී නුවණැති මිනිස්සෙකුට හිතෙනවා මේකේ ගියොත් නම් පාර වෙනස් කරගත්තේ නැත්තම් ගිනි අඟුරු වලේ වැටිලා අනන්ත දුක් විඳින්න සිද්ධ වෙයි කියලා. පස්සේ කාලෙක යා ගිනි අඟුරු වලේ වැටිලා අනන්ත දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඕන් ඔය වගේ තමයි කිව්වා නිරේ යන පාර. දැන් අර ගිනි අඟුරු වලට වැටෙනකල් අර පාරේ ඉදින් ගිනි අඟුරු වලට වැටීමේ දුක වේදනාව පාරේ යන කෙනාට එනවද? පාරේ යන කෙනාට එනවද? ගිනි අඟුරු වල ලං වුණත් ගිනි අඟුරු වලේ සැරේ ඒ ගින්දරෙන් පිච්චෙන සැර නෙවෙයි. ඈතට එන ගිනි අඟුරු සැරෙන්නේ මිසක් ගිනි අඟුරු වලේ වැටිලා විඳින දුක නෙවෙයි. ඒ වගේ නිරයට බර වුණ කෙනාට ඇඟපතේ දැවිලි ඇවිල්ලා ගිනි පෙනි විඳවයි මනුස්ස ලෝකේ. ඒක නිරේ සැරක් මිසක් නිරේ දුක නෙවෙයි ඊට එහා. දවසට උල්පාරවල් 300ක් කන කෙනාගේ දුකත් බුදුරජාණන් වහන්සේ වැලි කැටයක් පමණට වදාලා නිරේ දුක මහා මෙරක් වගේ කියවා.
මිනිස්සු අපායට වැටෙන්න බය නැත්තේ ඇයි මේ? මහා දුක් හන්දරාවක්. පිංගතුනි, නිරේ වැටෙන පාපයක් නම් කරන්න එපා. මේ ජීවිතේ කරපු පව් නෙවෙයි, කලින් ජීවිතේ කරපු ඒවා, අර කෙලවරක් නොමැති සංසාරේ කරපු පව්, ඒ ඔක්කොම එනවා නිරේ වැටුණට පස්සේ. ඒ නිරේ වැටුණට පස්සේ සිල් ගත් ඒවා, බුද්ධ පූජාවල් තිබ්බේවා, පින් කරපේවා, ඒ වගේ පින නිරේට එන්නේ හැංගිලා තියෙන ඒවා. ආය මිනිස්සෙක් හරි දෙවියෙක් හරි වෙන්න ඕනේ ඒවා ඉදිරිපත් වෙන්න. එතකල් කරපු පින් ඔක්කොම සැඟවිලා තියෙනවා. අපේ ජීවිතේ පින සැඟවිලා තියෙනවා. ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉපදෙන කර්මත් සැඟවිලා තියෙනවා. මේ පෘථුවියේ ඉර මඩලවල් 7ක් පායලා විනාශ වෙද්දී ආබස්සර ලෝකේ යන්න තියෙන කර්ම ඉස්මතු වෙලා ආබස්සර බඹලෝ උපදිනවා. ඒ වගේ අපේ ජීවිතේ පුදුම විදිහේ කර්ම හැංගිලා තියෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ සමහර අය තිරිසන් ලෝකේ යන කර්ම කරනවා. බුදුරජාණන් වහන්සේ දැනගන්නවා හිතෙන් හිත මෙයා මේක වෙනස් කරගත්තේ නැත්තම්, මෙයා මේක වෙනස් කරගත්තේ නැත්තම් මරුණාට පස්සේ තිරිසන් ලෝකේ යනවා. පස්සේ කාලේ පිරිසිදු දිවසින් දකිනවා ඔහු මැරිලා තිරිසන් ලෝකේ. තෝදෙය බමුණා වගේ. තෝදෙය බ්‍රාහ්මණයා බොහෝ අකුසල් කරගෙන ලෝභකමෙන් ඉඳලා මැරිලා බල්ලෙක් වුණා. පස්සේ කාලේ ගෙදරම බල්ලෙක් වෙලා ඉද්දින් බුදුරජාණන් වහන්සේට මුණ ගැසුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසූචි පිරිච්ච වලක් තියෙනවා. ඒ වලට එක මාවතක් තියෙනවා. මිනිස්සෙකේ අසූචි පිරුණ වලට යන මාවතේ යද්දී නුවණැති කෙනෙකුට හිතෙනවා මෙයා පාර වෙනස් කරගත්තේ නැත්නම් අසූචි වලට වැටෙන්නේ. පස්සේ කාලේ ඇත්තටම වැටිලා. ඔය වගේ තමයි තිරිසන් ලෝකේ යනවා කියන්නේ. අර උඩ පාරේ යද්දී අසූචි වලට වැටෙන්න කලින් අසූචි ගඳ එනවා. අසූචි ගඳ ආවා කියන එක අසූචි වලේ වැටිලා විඳින දුකයි කියන එකයි දෙකක්. ඒ නිසා තිරිසනෙක් විදිහට තිරිසන් ලෝකේ වැටිලා විඳින දුකයි, තිරිසන් ලෝකේ යන්න කලින් මිනිසෙක් මෙහි විඳින දුකයි දෙකක්. අපි කියනවා ඒක මැරුණේ තිරිසනෙක් වගේ කියලා කියනවද නැද්ද? නෑ. මිනිසෙක් තිරිසනෙක් විඳින දුක විඳ විඳ මැරෙන්නේ නෑ. ඒ තමයි තිරිසන් ලෝකයේ සැර. ඌරෝ මරපු සූකර, චුන්ද සූකර ඌරෙක් විදියටම මැරුණා. ඒ තමයි ඔහු කරගත්ත කර්මයේ සැර. ඌරෙක් මැරෙන්නේ එතනිමුත් එහා දුකකින්. පැහැදිලිද මම මේ කියන එක? ඒ නිසා තිරිසන් ලෝකේ විඳින්න තියෙන කර්ම බලාගෙන ඉන්නවා අපි තිරිසන් ලෝකෙ ඉපදෙන කල. දැන් ඔන්න මම පැවිදි වුණා. මම මනුස්ස ලෝකේ ඉපදෙනකල් ලොකු ස්වාමීන් වහන්සේ වගේ සත්පුරුෂයන් වහන්සේ නම මුණ ගැහෙනකල්, මේ ධර්මයේ ඇහෙනකල් අර පැවිදි වෙන කර්මේ සැඟවිලා තිබ්බේ. අපි පුංචි කාලේ මහාන වෙන්න ආස කරපු අය නෙවෙයි. අපි පුංචි කාලේ අපි ඉගෙන ගනිද්දිත් අපිට තිබ්බේ වෙන වෙන ලෝක. අපේ හිතේ තිබ්බ සිහින මාලිගා වෙන එකක්. ඒත් සත්පුරුෂ ඇසුර මුණ ගැසෙද්දී අර කර්ම ඉදිරිපත් වෙලා කිව්වා ඔබ මහණෙනි. හැබැයි ලංකාවේ ඉපදුනේ නැත්තම් වෙන කොහේ හරි මිත්‍යා දෘෂ්ටික රටක ඉපදුනා නම්
මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනා නම් මේ කර්මය ඉස්මතු වෙන්නේ නැහැ. දෙව්ලොව ඉපදුනත් පැවිදි වෙනවා කියන කර්මය ඉස්මතු වෙන්නේ නැහැ. ඒ අදාළ තැන විපාක දෙන්නේ. මේ කර්මය කියන එක බුදුරජාණන් වහන්සේම විස්තර කරපු වචනයකින් විස්තර කරනවා මිසක් කර්මයේ විපාක දෙන හැටි සාමාන්‍ය හිතකටව කිසි කෙනෙකුටවත් විස්තර කළ නොහැකි. මම මේ කියන්නේ මිනිස්සු ජීවිතේ විඳින දුකට කර්ම විපාකවලට විසඳුම විදිහට දකිනවා මැරෙන එක. ඒක හරිද වැරදිද? මේ විඳින දුකට මරණයයි සැනසෙල්ල කියලා හිතන සිතිවිල්ල හරිද වැරදිද? වැරදි. ඒක සම්මා දිට්ඨියක්ද මිත්‍යා දෘෂ්ටියක්ද? මිත්‍යා දෘෂ්ටිය. මෙයා මැරෙන්නේ තවත් කර්ම විපාක ටිකකට දොරක් අරගෙන. තවත් කර්ම විපාක ගොඩකට දොරක් අරගෙන මැරෙන්නේ. මේ පින්වතුන් නම් ජීවිතේ විඳින දුකට මරණය කියන්නේ විසඳුමක් කියලා කිසිදා නොසිතත්වා. මරණය දුකක්. දුකෙන් දුක කොහොමනම් ප්‍රහාණය කරන්නද? දුක අවබෝධ කරනවා මිසක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දකිනවා සමහර අය പ്രേත ලෝකේ යන කර්ම රැස් කරනවා. විනිපාත പ്രേත ලෝකේ උපදිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පස්සේ කාලේ දකිනවා යා പ്രേත ලෝකේ තමයි ඉපදිලා ඉන්නේ. ඔන්න බඩගින්නෙන් පිපාසයෙන් ඉන්න කෙනෙක් ගිමනින් තැවිලා යද්දී එයා යන පාර තියෙන්නේ අතරින් පතර කොළයක් තියෙන පිරිසිදු හෙවණක් නැති ගහක් පැත්තට. මෙයා ඒ පාරේ යනකොට ඉතින් අර අනිත් පුරුෂයා කල්පනා කරනවා අතරින් පතර කොළ තියෙන හරියට හෙවණක් නැති ගහ යට තමයි මෙයාට ඉන්න වෙන්නේ කියලා. ඇත්තටම එයා ඒ ගහ යට තමයි ඉන්නේ. ඔය වගේ කිව්වා പ്രേත ලෝකේ වැටෙන එක. එයාගේ ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙයි. මනුස්ස ලෝකේ උපදින එක බුදුරජාන් වහන්සේ දැක්කා. ගිමනින් තැවිලා පීඩාවෙන් යුක්තව පිපාසයෙන් වතුර පොදක් හොයාගෙන යන කෙනෙකුට පාරක යනවා. ඒ පාරේ කෙළවරේ තියෙන්නේ හොඳට අතු පතර ලියලා වැඩුණු ලොකු නුග ගහක්. සීතල නුග ගහක්. හෙවණ තියෙන මනුස්ස ලෝකේ ඒ වගේ. සාපිපාසාව සංසිඳෙන්නේ නැහැ. හෙවණ තියෙන ගහක් සිසිලස විඳින්න පුළුවන්. දිව්‍ය ලෝකයේ අනේක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔන්න කෙනෙක් ඒ වාගේ ගෙමනින් තැවිලා සාපිපාසාවෙන් යද්දි මාලිගාවක් තියෙනවා. රතු පළස් සතුරපු මාලිගාවක්. ගිහිල්ලා විවේකයෙන් ඉන්න පුළුවන්. දෙව්ලොව ඒ වගේ. ගහක් යටට වැඩිය මාලිගාව සැපයි. රතු පළස් සතුරලා යහන් තියෙන මාලිගාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නිවන් දකින්නවා කියන එක. එක පාරක් තියෙනවා. ඒ පාර වෙනස් කරන්න නැතුව එයා ගියොත් සීතල දිය තියෙන පොකුණක්, සුදු වැලි තියෙන ඉවුරක්, වටේම සොඳුරු වන රොද. එයාගේ මූලික අවශ්‍යතා සපරනවා. විඩාව සංසිඳෙනවා, පැම් බොන්න පුළුවන්, සැනසille වන රොදේ හාන්සි වෙලා ඉන්න පුළුවන්. ඒ වගේ කිව්වා නිවන කියන්නේ එක. තෘප්තිමත් නැති, සංසිඳෙන්නේ නැති කෙලෙස් ගොඩක් එක්ක යන මනුස්සයාට, සත්වයාට තියෙන එකම තැනසිල්ල අමාමහ නිවනයි. එතකොට පින්වත්නි, නිවන ගැනම හිතනවා මිසක් දුක් ගැන විලි හිතද්දී, තමන්ට දුක්ඛන්දරා පැමිණෙද්දී
ළමයි සලකන්නේ, ස්වාමියා සලකන්නේ, බිරිඳ සලකන්නේ, නැන්දම්මගේ අඩන්තේට්ටන්, යේලිගේ අඩන්තේට්ටන්, දරුවන්ගේ අඩන්තේට්ටන්, රැකියා ස්ථානීය ප්‍රශ්න, හිත ඇතුලෙන් එන බුරබුරා එන ජරා සිතිවිලිත් එක්ක බැටකන එක, මේ වගේ කෙලෙස් වලින් බැටකකා, කර්ම විපාක වලින් බැටකකා මේ සත්වය එන්නේ. එහෙම එද්දී පින්වත්නි, සතර අපායකට වැටුනොත් නම් මීට එහා අප්‍රමාණ දුකක් විඳින්න වෙනවා. නිරේ වැටුනොත්, තිරිසන් ලෝකේ වැටුනොත්, ප්‍රේත ලෝකේ වැටුනොත් එතනින් එහා අප්‍රමාණ දුකක් විඳින්න වෙනවා. අපි කරන කර්ම, දැන් ඔන කර්මවල විවිධත්ව තමයි හැම කර්මයක්ම මනුෂ්‍ය ජීවිතේ විපාක දෙන්නේ නැහැ. හැම කර්මයක්ම දිව්‍ය ලෝකේ විපාක දෙන්නෙත් නැහැ. හැම කර්මයක්ම പ്രേත ලෝකේ විපාක දෙන්නෙත් නැහැ. හැම කර්මයක්ම තිරිසන් ලෝකේ විපාක දෙන්නෙත් නැහැ. නිරේ විපාක දෙන්නෙත් නැහැ. නිරේ විපාක දෙන්නේ නිරිසතෙකුගේ විපාක විඳින කර්ම ටික විතරයි. එතකොට දැන් අපි සතර අපායේ වැටෙන්නේ නැතුව මිනිස්සෙක් වෙලා ඉන්නවා කියන්නේ අපි දැන් විඳින්නේ මිනිස්සෙක් විදියට විඳින කර්ම මිසක්කා සතර අපායේ විඳින කර්ම ඔක්කොම සැඟවිලා තියෙනවා අවස්ථාව එනකල්. ඒ නිසා මේ නැවත නැවතත් කියන්නේ සතර අපායට නම් වැටෙන්න එපා. සතර අපායේ වැටෙන කර්ම නම් කරන්න එපා. බුදුරජාණන් වහන්සේ අනේක ප්‍රකාරයෙන් මේ සතර අපායේ වැටෙන්න එපා කියලා ඒ වැටෙන කර්ම ගැන විස්තර කළා. ඒ කියන්නේ පින්වත්නි, කොච්චර සැඟවිලා තිබ්බත් කර්මය ඒක විපාක දෙන්නේ අපි එතෙන්ද ගියොත් විතරයි. අපි එතෙන්ද ගියේ නැත්තම් ප්‍රශ්න ඉවරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සමහරවිට අපි කරන ප්‍රාණඝාතයකින් නිරේ වැටෙන්න පුළුවන්. අපි කරන හොරකමකින් නිරේ වැටෙන්න පුළුවන්. අපි කරන සල්ලාලකමකින් නිරේ වැටෙන්න පුළුවන්. අපි කියන බොරුවකින් නිරේ වැටෙන්න පුළුවන්. බේබද්දෙක් විදිහට බොන එකෙන් නිරේ වැටෙන්න පුළුවන්. ඊළඟට කේලමකින්, අන් අය රිද්දවන වචනයකින්, ඊළඟට හිස් වචනයෙන්, අනුන්ගේ දේවල් වලට ලෝභ කරන එකෙන්, අනිත් අය නැසේවා වෙනසේවා කියලා හිංසා සිතුවිලි පවත්වන එකෙන්, පින්පව් විශ්වාස නොකොට තුනුරුවන්ට ගරු කරන්නේ නැති මිත්‍යා දෘෂ්ටියෙන් නිරේ ඉපදෙන්න පුළුවන්. තිරිසන් ලෝකෙ ඉපදෙන්න පුළුවන්. പ്രേත ලෝකෙ ඉපදෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පව් නොකර ඉන්න කියලා. එතකොට සතර අපායේ වැටෙන දොරටු ඇහෙනවා. සතර අපායේ වැටෙන්නේ නැහැ එතකොට. බුදුරජාණන් වහන්සේ වදාලා සතුන්ට හිංසා කිරීම, ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම, සත්පුරුෂයන් පෙළීම, විහෙර විහාර හානි කිරීම, විහෙර විහාරවලට ඒ වගේ සතර අපායේ වැටෙන්න පුළුවන්. ඒ පාප කරන්න එපා කියලා. දිව පිනවන්න පව් කරනවා. ඒ කියන්නේ කන්ට ආහාර පාන හොයාගන්න තියෙන ආශාවට ප්‍රාණඝාතය කරනවා, හොරකම් කරනවා, සල්ලාලකම් කරනවා, ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා. ඒ කර්ම වලින් උපදිනවා අසූචි කන සත්තු අතර තිරිසන් ලෝකේ. ඒ නිසා දිව පිනවන්න පව් කරන්න එපා කියලා වදාලා. වැටුනොත් ඉවරයි. දැන් අර හතර මහා සාගරයක් තරම් පාප කර්ම වෙනම අපිට විපාක දෙන්න සූදානම් වෙලා තියෙද්දි අපි මේ ජීවිතේ
අපේ ජීවිතේ හදාගත්තොත් අපායට යන්නේ නැති විදිහට, තිරිසන් ලෝකෙට යන්නේ නැති විදිහට, പ്രേත ලෝකෙට යන්නේ නැති විදිහට හදාගත්තොත් අපි එතෙන්ට නොයන නිසා අර කර්ම වලට විපාක දෙන්න විදිහක් නැහැ. ඔය අතරේ කෙනෙක් සෝවාන් වුණොත්, ධර්මය අවබෝධ කළොත් කිසිම කර්මයක් විපාක දෙන්නේ නැතුව එහෙම්ම පිරිනුවම් පානවා අරහත්ත්වයටපත් වුණොත්. ඒ නිසා කර්ම කොච්චර තියනවද කියලා හොයන එක නෙමෙයි මෙතන හපංකම. අපි ජීවිතේ වෙනස් කරගන්න එක. ඒ යන පාරෙම එක දිගට ගියොත් තමයි අපි එතෙන්ට වැටෙන්නේ. පාර වෙනස් කරගත්තොත් වැටෙන්නේ නැහැ. අවුරුදු 55ක් අලුගෝසුකම් කරපු මිනිස්සු මරමරා අලුගෝසුකම් කරපු මනු ස්තම්භදා ටික සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන පැහැදිලා දෙව්ලොව උපන්නා. කිසිම කුසලයක් කරගෙන තිබ්බේ නැති මට්ට කුණ්ඩලී බුද්ධ රශ්මි ධාරාවට පැහැදිලා දෙව්ලොව උපන්නා. තරුණ ජීවිතයේම යහපතක් කරගෙන හිටපු නැති චත්ත මානවක අවසන් මොහොතේ තෙරුවන් සරණ ගිහිල්ලා දෙව්ලොව උපන්නා. අම්බපාලී වෙසගෙන අවසාන කාලේ ධර්මය අවබෝධ කරලා පිරිනුවම් පෑවා. ඒ නිසා මෙතෙක් කාලයක් වෙච්ච කර්ම නෙවෙයි අපිට තියෙන්නේ. දැන් කර්මයෙන් නිදහස් වෙන්න අපේ ජීවිතේ වෙනස් කරගන්න විදිහ. අවුරුදු 100 ගාණක් පව් කරපු කෙනා වුණත් අවසාන කාලේ බුද්ධානුස්සති මානසිකාරයෙන් සුගති උපදිනවා. අවසාන කාලේ ධර්මයට ආපු පින්බලෙන් සුගතිය උපදිනවා. මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි කොහොමද විශ්වාස කරන්නේ අවුරුදු 100 ගාණක් පව් කරපු කෙනා අවසන් මොහොතේ ඇති කරගන්න බුද්ධානුස්සති මානසිකාරයෙන්, පුණ්‍ය මානසිකාරයෙන් දෙව්ලොව උපදිනවා කියන එක කොහොමද කිව්වා අපි විශ්වාස කරන්නේ? නාගසේන මහරහතන් වහන්සේ වදාළ ඒක හරි. ගල් කැටි කියන එක පුංචි වුණත් වතුරේ කිඳා බහිනවද නැද්ද? ගල් කැටි කොහොමද වෙන්නේ? කිඳා බහිනවා වතුර. මේ ගල් කැටි පුංචි වුණත් වතුරේ ඇතුළට යනවා, ලොකු වුණත් වතුරේ ඇතුළට යනවා. ඒ ගල් කැටි තියෙනවා නැවක. දැන් වතුරේ මේ ඇතුළට යනවද? ගිලෙනවද? අර විශාල ගල් කුට්ටි 10 ගාණක් වුණත් නැවක තියලා ඒගොඩට අරන් යන්න පුළුවන්, වතුරේ ඇතුළට යන්නේ නැහැ. පව් කරපු කෙනෙක් තෙරුවන් සරණ යනවා කියන්නේ නැවකට නැගගත්තා වගේ කිව්වා. අකුසල් වෙච්ච කෙනෙක් තෙරුවන් සරණ යනවා කියන්නේ නැවකට නැගගත්තා වගේ. එයාගේ ජීවිතේ කොච්චර පව් සිද්ධ වෙලා තිබ්බත් තුනුරුවන් නැමැති නෞකාවෙන් කරන්නේ එයා හතර පායට යවන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි වහ නැග ගන්න බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන නෞකාවට, ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියන නෞකාවට, ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියන නෞකාවට නැග ගන්න අපි අතින් සතර අපායේ විපාක දෙන්න ඕන තරම් කර්ම කෙරිලා තිනවා. සංසාරේ මේ ජීවිතෙත් කෙරිලා තියෙනවා. තවත් කෙනෙක්ගේ හිත රිද්දන එක ඇති දුකටපත් වෙන්න අපි සංසාරේ. බොරුවක් කියන එක ඇති, හිස් වචනයක් වල්පල් දොඩවන එක ඇති නිරේට යන්න. එක හොරකම ඇති නිරේට යන්න. පින්වතුනි, කර්ම විපාක දිහා බලන්ඩ තාපසෙක් හිටියා මණ්ඩව්‍ය කියලා.
මාණ්ඩව්‍ය තාපසයා මහවනේ අද්දර විවේකයෙන් ඉදිද්දී එකපාරම රාජ සේනාව රාජ පුරුෂයෝ ඒ තාපසයාගේ ආරාමයේ වට කළා. වට කළා දොරටු කැඩුවා. මෙහිවර හොර තාපසයා කියලා. ඇයි මේ හොරෙක් රාජමාලිගාවෙන් රත්තරන් හොරකම් කරගෙන යද්දී ඒ හොරා තාපසයාගේ පිළිකන්නේ බඩු පොදිය දාලා පැනලා. අහුනේ තාපසයා. ගගහා බැටදිදී තාපසයා අරගෙන ගියා. රජතුමා වැඩ කටයුත්තක හිටියේ. රජතුමනි බඩුත් එක්ක හොරු අහුනේ කිව්වා. බඩුත් එක්ක හොරු අහුණා නම් මොන නඩුද තියපියෝ කවුලේ කිව්වා. ඊට පස්සේ කොහොඹ උලක් ගෙනල්ලා තාපසයව තැරි ගහලා ඒක උඩ තිබ්බා. කකුල් දෙක ඇදලා. උලේ යටට යන්නේ නැහැ. උල ඇනෙන්නේ නැහැ තාපසයාට. තව උලක් ගෙනාවා. ඉදිකටු තුඩ තියෙන යකඩ උලක් හරි ගස්සලා ඒක උඩ තිබ්බා. ඒත් බැස්සෙන්නේ නැහැ. තාපසයා දිවසින් බැලුවා. තමන්ම කරපු කර්මයක්. හරක් බලන කොල්ලෙක් කියලා ගහක් යට ඉදිද්දී වහපු මැස්සෙක් මෙහෙම අතින් අල්ලගෙන මට මතක හැටියට කිහිරි වෙන්න ඕනේ. කිහිරි ගහේ කෝටු කෑල්ලකින් මැස්සට ඇන්නා. මෙහෙම තියාගෙන ඉන්නවා. ඒක පේනවා හිතට දැන්. කිව්වා උඹලට මාව මරන්න ඕනේ නම් කිහිරි උලක් හදාගෙන වරෙල්ලා. දිග කිහිරි උලක් හදාගෙන ඇවිල්ලා ඒකේ තිබ්බා බහිනව ඇඟ. තියුණු උලක මැටි පිටක් තිබ්බා වගේ බහිනවා. ඊට පස්සේ තව දීප කියලා තාපසෙක් මේ ආරංචියට හොයාගෙන ඇවිල්ලා කිව්වා ඔබතුමා වැරදිකාරයෙක් දන්නේ නැහැ. හොරකම් කළාද නැහැ. කිව්වේ නැද්ද? මම නිදහසට කරුණු කියන්න ගියේ නැහැ. නොකරපු වැරද්දකට දඬුවම් දුන්න රජුරෝ ගැන තරහ නැද්ද? නෑ මගේ හිතේ තරහ නැහැ. මගේ හිතේ කිසි කෙනෙක් ගැන තරහක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ උල උඩ ඉන්නේ. ලේ බින්දු බින්දු වැටෙනවා අර කනුවෙන්. සාදු සාදු සත්පුරුෂය කිසිවෙකුට තරහ නොගන්න ජීවිතේ විඳින දුක ඉවසාගෙන ඉන්න ඔබ වගේ සත්පුරුෂයෙක්ගේ ඇසුරත් මට වටිනවා කියලා අර උල තියලා තියෙන කනුවටම හේතු වෙලා දීප කියන තාපසයා හිටියා. අර උඩ ඉන්න තාපසයාගේ ඇඟෙන් වැටෙන ලේ දීප තාපසයාගේ ඇඟේ වැටිලා කළු පුල්ලි හැදුනා. ඒ නිසා ඒ තාපසයාට නමක් හැදුනා කන්න දීප කියලා. රජුරෝන්ට පණිවිඩයක් ගියා උල උඩ ඉන්න තාපසයා ළඟ යට තව තාපසෙක් ඉන්නවා කියලා. රජුරෝ ආවා. ඇවිල්ලා විස්තරය හොර රජතුමනි ඔබතුමා අහන්න නැතුව මෙයා උලේ තියලා තියෙන මේ මිනිස්සයා වැරද්දක් කළා නෑ. රජතුමා විස්තර ඔක්කොම අහලා එහෙනම් මේක ගලවපන්කෝ මේ තාපසයා. ගලවනවා ගැලවෙන්නේ නැහැ උලෙන්. ආය දිවසින් බැලුවා. බලනකොට දැක්කා අර මැස්සා මෙහෙම කෝටුවේ ගහගෙන හිටියනේ අර කිහිරි කෝටුවේ. ටිකක් වෙලා යනකොට අර මැස්සා මේ දඟලලා අර කිහිරි කෝටුවේ අග කෑල්ල කඩාගෙන ගිල්ලා ගියා. මැරුන්නේ සම්පූර්ණ ආයුෂ මැස්සා හිටියා. තාපසයා කිව්වා මාව නිදහස් කරන්න ඕන නම් උල ගලවන්න බෑ. මගේ ඇඟේ ගානෙන් උල කපන්න කිව්වා. අර පිටිපස්සේ ගානෙන් ඇඟට බැස්සුන උල කැපුවා. ඇඟ ඇතුලේ ඇණියක් වගේ උල් කෑල්ලක් තිබ්බ නිසා ආනි මණ්ඩව්‍ය කියනවා.
යම් විදිහකටද කර්මය කළේ ඒ විදිහටම විපාක දුන්නා. ඒ උල උඩ හිටපු ඒ ඇඟේ උලක් කැනිච්ච තාපසයා කවුද කියලා දන්නවද? බලන්න සසර අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. එහෙම කර්ම විපාක දුන්නා. තරහ නොගන්න තාපසයාගේ සත්පුරුෂ ඇසුර සැපයි කියලා අර කනුවට හේතු වෙලා උල උඩ ඉන්න සත්පුරුෂයාගේ හේවන ලබන්න හිටපු සත්පුරුෂ කමට ගරු කරපු උත්තමයා අපේ මහා බෝධිසත්වයෝ. මේ දවස්වල පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ওই ජාතක කතා පරිවර්තනය කළා. ඊළඟ පොයේ වෙනකොට ඔබට ඒවා කියවන්න ලැබෙවි. හිත පාදවා ගන්නට තුනුරුවන්ට කර්ම විපාක ගැන ඉගෙන ගන්න. පුංචි කර්ම එනවා. මෙහෙම මඳුරුවෙත් අලපු එක එනවා. මඳුරුවා තලලා මැරුන් නැත්තම් ඒකත් එනවා. එතනම චප්ප වුණා නම් ඒකත් එනවා. පුදුම සාගතයි. තවත් අපි මේ පව් කරන්නේ මේ ලෝක සත්වයා. කරපු පව් මදිද? තවත් සල්ලාලකම් කර කර අන් අයට අපවාද උපවාද නින්දා කර කර මේ පව් රැස් කරන්නේ. අහෝ මේ සත්වයා පව් කළා මදිද? අපෙන් වෙච්ච කර්ම මදිද? ආයමත් අකුසල් නම් කරන්න එපා. මේ පව්කම් වලින් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න. කර්මය කියන්නේ මහා පුදුම දෙයක්. තව පැත්තක් කියලා දෙන්නම්. පින්වතුනි, ඔන්න මිනිස්සෙක් වෙන්න පුණ්‍ය කර්මයක් ඉපැද්දෙනවා. ඒකෙන් කරන්නේ ඒ කර්මයෙන් කරන්නේ යා මිනිස්සෙක් කරවන එක විතරයි. එයාගේ ආයුෂ තීරණය කරන්නේ එයා සංසාරේ ප්‍රාණඝාතය කළා තියනවද නැද්ද කියන එකෙන් තමයි ඒ ඉපදුන මිනිස්යාගේ ආයුෂ තීරණය කරන්නේ. ඒ ඉපදුන මිනිස්යාගේ රෝගී නිරෝගී බව තීරණය කරන්නේ එයා සතුන්ට හිංසා කළා තියනවද හිංසා නොකරලා තියනවද කියන එකත් එක්ක. එයා සතුන්ට හිංසා කළා තියනවනම්, බොහෝ යුද්ධවලට පටලැවිලා තියනවනම්, යුද පිටියට බැහැලා තියනවනම්, ඒ කඩුවෙන් අතපය කපලා තියනවනම් තමන් රෝගියෙක් කියන එක තීරණය කරනවා. තමන් සත්ව හිංසා කළා නැත්තම් නිරෝගී කියන එක තීරණය කරනවා. ඔන්න පිනක් ඉදිරිපත් වුණා මිනිසෙක් වෙන්න ආයුෂ රෝගී නිරෝගී බව වෙන කර්ම වලින්. එයා උපදින කුලේ වංශේ එයා උපදින වංශේ තීරණය කරන්නේ මෙයා සංසාරේ අන් අයට ගරු කළා තියනවද නැද්ද? වැඩිහිටියන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සෑයට බෝධියට ගරු කළා තියනවා නම් නම්බුකාරක පවුලක උපදිනවා. ගරු නොකරලා තියනවා නම් හීන පවුලක උපදිනවා. හිටපියතෝ 16ක් වෙලා. ඊළඟට එයාට පිරිවර නම්බු නාමයෙන් එක. පිරිවර සැප සම්පත් ඇති වෙන එක. පිරිවර සැප සම්පත් නැති වෙන එක ඊට අදාළ කර්මයෙන් හැදෙනවා. භවභෝග තියෙන ලැබෙනවා නම් සංසාරේ දන් දීලා තියනවාද කියන කර්ම එනවා. දුප්පත් නම් සංසාරේ දීලා නැද්ද කියන කර්ම එනවා. ලස්සනයිද කියන එක සංසාරේ වස්ත්‍ර දීලා තියනවාද, මෛත්‍රියෙන් ඉඳලා තියනවාද කියන එකත් එක තමයි ලස්සන එන්නේ. සංසාරේ වස්ත්‍ර දන් දීලා නැත්තම්,
මෛත්‍රියෙන් ඉඳලා නැත්තම් කැත රූපයක් දෙනවා. හැබැයි ඉපදුනේ එක මිනිස්සෙක් විදියට. මිනිස්සෙක් විදියට උපැද්දුවේ එක කර්මයක්. එතනින් එහාට යා උගත් කෙනෙක්ද නොඋගත් කෙනෙක්ද ප්‍රඥාවන්ත කෙනෙක්ද ප්‍රඥාව නැති කෙනෙක්ද? ප්‍රඥාව කියන එක ලැබෙන්නේ සුදුසු කෙනාගෙන් සුදුසු දේ අහන පිනට. නොසුදුසු අයගෙන් නොසුදුසු දේ අහන්න හොඳ නැහැ. සුදුසු දේ දැන උගත්කම් තියෙන ශ්‍රමණයන් වහන්සේලාගෙන් ප්‍රභූවරුත් එක්ක දහම් කතාව කරන්න ඕන. එතකොට තමයි ප්‍රඥාව උපදින්නේ. දැන් ඒකයි දැන් සමහර අයට මට ළඟදින් මාත් එක්ක කෙනෙක් කතා කළා. මොකද එයාගේ ණයක් ගැන. මට කිව්වා හාමුදුරනේ අහවල ණය ගෙවන්නේ පුළුවන් නම් අනේ කියලා මේ ඔය මනුස්සයට ටිකක් කියලා බය කළා පව් ගැන එහෙම කියලා ওই ණය ටික මට ගෙවන විදිහට හරි ගැසලා දෙන්නකෝ කිව්වා. මං ගත්කට මැව්වා ඔහෙට සද්ධාවක් තියෙනවද? මං වාගේ හාමුදුරනමකට ඔහොම කියන එක හොඳයිද? වෙන කෙනෙකුට නම් කිව්වක් කමන්නේ නැහැ. සංඝයාත් එක්ක එකතු වෙච්ච දහම් කතාවක් කරන්න පුළුවන් හාමුදුරනමක් එක්ක එකතු වෙච්ච වෙලාවේ අහපන්කෝ බන් ධර්මයෙන් කාරණාවක්. සසර ගැන අහපන්කෝ. ණය ගත්ත උදවිය ණය දෙන්නේ නැති කර්මය මොකද්ද කියලා අහපන්කෝ. අපිව දාසකමේ යොදවනව නේද කිව්වා. ඔහෙලට ආයේ සංඝයා වහන්සේ නමක් දකින්න ලැබෙන එකක් නැහැ සංසාරේ. මං කො කියන්න කරන්න දෙයක් නැහැ බණ කියන කටින් කිව්වා මේ කියන්නේ. අනවශ්‍ය දේවල් අපිත් එක්ක කතා කිරීමේ විපාක. සංඝයා වහන්සේ නමක් එක්ක කතා කළ යුතු දේවල් තියෙනවා. ඒක තෝරා බේරගත්තේ නැත්තම් එයා මනුස්ස ලෝකෙක ඉපදුනත් කල්පනාව නැති නුවණ නැති ප්‍රඥාව නැති කෙනෙක් කියලා උපදිනවා. මිනිස්සු නම් පින්වතුනි විශ්වාස කරන්න අතිශයින් අමාරුයි. ලොකු ශ්‍රද්ධාවක් පෙන්නගෙන ළඟට ඇවිල්ලා ටික දොහයි. ඒ ශ්‍රද්ධාවට වෙච්ච දෙයක් නැති වෙනවා. කර්මයේ ස්වභාවය දිහා බලන්න. පින්වතුන් දන්නවද ඔය ශ්‍රද්ධාවක් ඇති වුණාට පස්සේ ගොඩාක් කාලයක් ඒක රඳවා ගන්න බැරි හේතුව මොකද්ද කියලා? සීලයක් සමාදන් වුණාට පස්සේ සීල් ගොඩාක් කාලයක් රකින්න බැරි හේතුව මොකද්ද කියලා දන්නවද? පින්කමක් කළා ඒ සතුට ගොඩක් වෙලා හිතේ රඳව ගන්න බැරි කර්මය මොකද්ද කියලා දන්නවද? කුසල් හිතේ රඳින්නේ නැත්තේ. කුසල් වලින් ඉක්මනට වැටෙන්නේ හිස් වචන කීමේ පාප කර්මයට. ඔය වල්පල් කතා කරන්නේ වගේ ඕපාදූප දේශපාලන කතා, ස්ත්‍රී කතා, නාඩගම් විගඩගම් කතා ඒ වගේ විපාකයක් විදිහට කුසල් වලින් ඉක්මනට වැටෙනවා. දැක්කද කර්ම? එක එක දේට එක එක කර්ම. මා පැවිදි වෙන්න එක කර්මයක්. ගුරුවරයෙක් මුණ ගැහින එකට වෙනම කර්මයක්. බණ දහම් ඉගෙන ගන්න එකට වෙනම කර්මයක්. බණ කියන එකට වෙන කර්මයක්. එක තේරුම් කරවන්න එකට වෙනම කර්මයක්. එක කටහඬට වෙනම කර්මයක්. ඒක මිනිස්සු අහනවද නැද්ද කියන එකට වෙනම කර්මයක්. කර්ම ගොඩක එකතුවක්. නාගසේන මහරහතන් වහන්සේ උපමාවක් දේශනා කරනවා එකට. ඒ තමයි වී ඇට, මොන් ඇට, මෑට, තල ඇට, බෝංචි ඇට, කවුපි ඇට ආදි වගේ නානා බීජයෝ අරගෙන එක කුඹුරකට ඉහිනවා. නානා බීජ වර්ගයෝ එක කුඹුරකට ඉහිනවා. පැලවෙනකොට එකම පැලේද දැන් පැලවෙන්නේ නෑ. තල ඇට වලින් තල පැල, මොන් ඇට වලින් මොන් පැල. ඒ වගේ මනුස්ස ජීවිතේ නැමැති කුඹුරේ
ඇස කන නාසය දිව කය මනස කියන බීජ ටික වැපුරුවාට පස්සේ ඇහෙන් කරපු කර්මයට අනුව ඇහැ හැදෙනවා. කනෙන් කරපු කර්මයට අනුව කන හැදෙනවා. නාසයෙන් කරපු කර්මයට අනුව නාසය හැදෙනවා. දිවෙන් කරපු කර්මයට අනුව දිව හැදෙනවා. කයෙන් කරපු කර්මයට අනුව කය හැදෙනවා. මනසින් කරපු කර්මයට අනුව මනස හැදෙනවා. ඒ නිසායි සමහර අයගේ අතපයවල විකෘතිතා හෝ සොඳුරු බව තියෙන්නේ. ඇස්වල විකෘතිතා හෝ සොඳුරු බව තියෙන්නේ. එකම මනුස්ස ලෝකෙ ඉපදිලා එක එක්කෙනාට එක එක්කෙනා වෙනස්. එක වඩේ එක කුසේ උපන් දරුවෝ 5 දෙනා 5 විදිහක් පසක තැබේවා. එකට උපදින නිවුන් දරුවෝ දෙන්නා දෙවිදිහක්. තේරෙනවද මම මේ කියන දේ? කර්මවල ස්වභාවය බලන්න. ඒ නිසා අපිට මේ වාගේ ඉන්ද්‍රියන් 6ක් ලැබුණේ පුරාණේ චේතනාවක් පහල කළා කරපු දේවලුත් එක්ක. චක්කුම් භික්ඛවේ පුරාණමිදං කම්මං. ඇස කියන්නේ පින්වත් මහරණී පැරණි කර්මයක්. අபிසංකතං අபிසංචේතිතං විශේෂයෙන් සකස් වූ චේතනාව මුල් වූ දෙයක්. වේදනීයන් දට්ටබ්බං තමන් කරපු කර්ම මොනවද කියලා ඇහෙන් විඳින දේවල් වලින්ම තේරුම් ගන්න ඕන. සමහර අයගේ කනට ඇහෙන්නේම නපුරු දේවල්, හිත රිදෙන දේවල්. මම දැක්කා අපාය සංවත්තනික කියන සූත්‍රයේ තියෙනවා කනට මිහිරි හඬක් ඇහෙන්නේ නැත්තේ සංසාරේ පරුස වචන කියපු පාපයට කියලා. අපාය සංවත්තනික සූත්‍රයේ තියෙන්නේ. නොකරපු වැරදි වලට අහු වෙන්නේ වැරදි කාම සේවනයේ කරපු පාප කර්මයට කියලා. තමන් කියන දේ අන් අය පිළිගන්නේ නැත්තේ බොරු කියපු කර්මයට කියනවා. ලේසිද මේ කර්ම විපාක? දැන් අපි එක එක්කිනා හිටියට මේ කොරෝනා කියලා කටවල් වහගෙන හිටියට රැස්සාවට ගියත් ගෙදරට හිටියත් මොන හේතුව නිසා මැරුණත් අපිව මෙහෙවන කර්ම බලවේගය දැක්කද? ඊට පස්සේ කියනවා කම්මස්සකා තමන්ගේ දේ කර්මය. එතකොට ඊළඟ උපත ඊළඟට විඳවන දේ තමන්ගේ දේෙන්ම ලැබිච්ච ඒවා. කම්ම දායාදා තමන් කරපු කර්මෙන් අපිට දෙන දෑවැද්ද තමයි ඊළඟ උප්පත්තිය සහ ඊළඟට විඳින්න තියෙන දේ. දැන් දෑවැද්දක් භුක්ති විඳිනවා. හොඳට හැරුණොත් හොඳයි, නරක පැත්තට ගියොත් ඉවරයි. දැක්කද කර්ම විපාක? ඉතින් ඒ නිසා එක දහම් මණ්ඩපේ බණ ඇහුවට එක එක්කිනාට එක විදියට තේරෙන්නේ. එකම කුඹුරේ වී වපුරනවා, බජිරි වපුරනවා, බජිරිය හැදෙනවා. ඔය කුඹුරේම ගොටුකොළ හැදෙනවා, ඔය කුඹුරේම මුංගුණු වැන්න හැදෙනවා. එකම කුඹුරේ හැදෙන හැම එකක්ම එක රහයිද? නෑ. ඇයි? කුඹුර එකක් වුණාට බීජ වෙනස්. එක මනුස්ස ලෝකේ ඉපදුනාට, එක ධම්ම සභා මණ්ඩපේ බණ ඇසුවාට, එකම භික්ෂුවගෙන් බණ ඇහුවාට එක එක්කෙනාට තේරෙන්නේ තම තමන්ගේ බීජ විදිහට. මා මේ කියන දේ තේරෙනව නේද? බලන්න කර්ම විපාක. ඊට පස්සේ දැන් ඕන පින්වතුනි, අපි දැන් මේ ශරීරයේ අත්හැරලා තව ශරීරයකට යනවනේ. කර්ම කලේ මේ ශරීරෙන්නේ. ඇයි වෙන එකට විපාක දෙන්නේ? මේ සංසාරේ තමාව කර්මයේ අයිතිකාරයා බවට පත් කරවනවා. ඔන්න කිරි ටිකක් යාළුවෙක්ගේ ගෙදර තියලා දෝපු කිරි ටික කිරි කලයක් ඒ යාළුවා ඈත ගමකට ගිහිල්ලා පහවදා එනවා. එනකොට කිරි මිදිලා.
කිරි මිදුලන්ට පස්සේ අරය දෙනවා මෙන්න ඔයගේ කිරි කලේ කියලා. මෙයා කියනවා එපා. මට අයිති නෑ. මන් දුන්නේ මුදු මේ දෝපු කිරි. අමු කිරි මන් දුන්නේ. මේ තියෙන්නේ මී කිරි. මම දුන්නේ එක මට දියන් කියලා. එයා එහෙම කිව්වට අර කිරිමුට්ටි අයිතිකාරයා ඔහුද නැද්ද? ඔහුද නැද්ද? ඔහු. ඒ නිසා කලින් ජීවිතේ පව් කරලා මේ ජීවිතේ අපි ඉපදෙනවා හොඳට. දැන් කර්ම විපාක එද්දී රුවන්වැලි සෑය වැඳ වැඳ අඟුලිමාල සෑය වැඳ වැඳ අපි කියනවා මේ දුක මා කරා එන්න එපා කියලා. එහෙම කිව්වට ඕක වපුරා ගත්තේ ඔයාමයි කලින්. ඔයාමයි මේක කලින් වපුරවා ගත්තේ. ඉතින් ඒ නිසා පින්වතුනි තේරුම් ගන්න ඕන අපි වෙන ජීවිතයකට ගියාට මේ ජීවිතේ රැස් කරන කර්මයේ විපාකවල අයිතිකාරයා බවට පත් වෙනවා. ඒවා විඳින්න සිද්ධ වෙනවා. මිනිස්සු කියනවා අපි අපායේ ගියා හරි ඕන තැනක ගියදී අපි දන්නේ නැහනේ. අපි මැරුණාට පස්සේ දන්නේ නැහනේ කියනවා. මැරුණාට පස්සේ දන්නේ නැහනේ කියලා එකක් නැහැ. කලින් ජීවිතේ අපි කිව්වා නම් අපි මැරුණාට පස්සේ දන්නේ නැහනේ කියලා දැන් අපි මේ විඳවන්නේ. ඒ නිසා සිතාමතා අකුසල් කරන්න එපා. හොඳට හදමඩලේ බුදුරජාණන් වහන්සේ නිතර මතක් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න, මේ ශාසනය සිහි කර කර ඉන්න. බුදු ගුණ හිතන්න තරම්, ධර්මයේ හිතන්න තරම්, රහතන් වහන්සේලා ගැන හිතන්න තරම් මෙච්චර දහම් උපකාරයක් සලසන වෙන තැනක් මහමෙවුනාව තරම් තුන් ලෝකෙම නැතුව ඇති. එච්චර බුදු ගුණ කියනවා, එච්චර රහතන් වහන්සේලා ගැන කියනවා, එච්චර ධර්මයේ කියනවා. කොච්චර පහදින්න පුළුවන්ද? ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරන කර්ම, අපි කරන කර්ම මේ ජීවිතේ විපාක දෙන ඒවාත් තියෙනවා. ඒවට කියනවා ditta ධම්ම වේදනීය කර්ම. ඊළඟට කර්ම තියෙනවා ඊළඟ ජීවිතේ විපාක දෙන. ඒකට මොකද කියන්නේ? උපපජ්ජ වේදනීය කර්ම. ඊළඟට කර්ම තියෙනවා ජීවිතෙන් ජීවිතේට පිටිපස්සෙන් ඇවිල්ලා විපාක දෙනවා. ඒකට මොකද්ද කියන්නේ? අපරාපරිය වේදනීය කර්ම. මේ ජීවිතේ තමන් කරපු වැරද්දකට අහු වෙලා හිර දඬුවම් විඳින්න ලැබෙනවා කියන්නේ, නිന്ദා අපාස විඳින්න ලැබෙනවා කියන්නේ ditta ධම්ම වේදනීය කර්ම. රහතුන්ට පිදූ ධනකින් සිටු තනතුරු ලැබෙන්නේ ditta ධම්ම වේදනීය කර්ම. උපපජ්ජ වේදනීය කියන්නේ ඊළඟ ජීවිතේ අනිවාර්යෙන් විපාක දෙනවා. ඒ තමයි පවක් වශයෙන් අම්මාව මැරුවොත්, තාත්තා මැරුවොත්, සංඝ බෙහෙදේ කළොත්, ඊළඟට ස්තූප නපුරු සිතින් ස්තූප කැඩුවොත්, නපුරු වෛර සිතින් බෝධීන් වහන්සේලා කපලා කොටලා විනාශ කරලා තියෙනවා නම්, මිත්‍ර ද්‍රෝහී බව, කෙලෙහි ගුණ දන්නේ නැතුව තමන්ට පිහිට වෙච්ච කෙනාට පයින් ගැසීම, මිත්‍ර ද්‍රෝහී බව ඊළඟ ජීවිතේ විපාක දෙනවා. ආය අතරක් නැහැ. උපපජ්ජ වේදනීය කර්ම. අපරාපරිය වේදනීය කර්ම කියන්නේ පිටිපස්සෙන් එනවා, අමුතු විදියට විපාක දෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ අපාය යන්න කර්ම කෙරිලා තියෙද්දි ඊළඟ ජීවිතේ මිනිස්සෙක් කරවලා ඊට පස්සේ අපාය යවනවා. නිරේ යන්න පව් කෙරිලා තියෙද්දි තෝදෙය බ්‍රාහ්මණයා, තෝදෙය බමුණා නිරේ යන්න අප්‍රමාණ පව් කරලා තියෙද්දි තිරිසනෙක් වුණා. තිරිසන් ජීවිත ඉවර වෙච්ච ගමන් නිරේ.
ඒ වගේ පන්න විපාක දෙනවා. කවුද දන්නේ සංසාරේ නිරේට යන්න කර්මයක් තියෙද්දි ඒක පන්නලා විපාක දෙන්න මිනිසෙක් කෙරුවද කියලා. දැන් තිසරණේ ස්ථිර උනේ නැත්තම් ආවට ගියාවට බණපදයක් දෙකක් අහලා ආවට ගියාට පිනක් දහමක් කරලා ඔහේ සෑල්ලුවෙන් වාසය කළොත් එහෙම අර කර්මයේ න්‍යායට අපි යටත් වෙනවා. කර්මයේ වෙනස් කරන්න තියෙන බලවේගයේ ධර්මයයි. ධර්මයේ තියෙන තැන තීරණය කරන්නේ ධර්මය. ධර්මයේ නැති කෙනාගේ ජීවිතේ තීරණය කරන්නේ මොකද්ද? කර්මය. ඔන්න පින්වත්නි එක රාජ කුමාරයෙක් ඇතා පිට යද්දී මුළු සිරුර කසාවතින් වසාගෙන පසේ බුදුරජාණන් වහන්සේ නමක් පාරේ වඩිනවා. අර රාජකුමාරයා ඇතා පිට තමන්ගේ යසස කීර්තිය පැතිරෙමින් ගුණ ගායන අහමින් මාන්නෙන් යද්දී බිමට යොමු කරපු නෙත් ඇති පසේ බුදුරජාණන් වහන්සේ ඔහු ගැන සංඥාවක් නැතුව සිහියෙන් වඩිද්දී ඒක හිතට මදි වුණා රාජකුමාරයාට. ඒයි මොකද ඇඟ පොරවගෙන හිඟන කුෂ්ඨේද්ද කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේට අගෞරව වචනයක් පිට කළා. හිඟන කුෂ්ඨේක්ද කියලා. පසේ බුදුරජාණන් වහන්සේට කරපු අගෞරවය කියන එකම එක කර්මෙන් ඊළඟ ජීවිතේ මහා ගිනි ජාලා තියෙන නිරේ ඉපදුනා. එක කර්මයකින් එක වචනයකින් උපනූපන් ජීවිතේ මනුස්ස ලෝකේ හිඟා කනේ මිනිස්සේ කුෂ්ඨයක් හැදෙනවා ඇඟේ. හිඟන කුෂ්ඨය. තමන් ගෞරව කළ යුතු තැනට අගෞරව වචනයක් තමන් කිව්වාද ඒ වචනේම ගොදුර බවට තමන් පත් වුණාද නැද්ද? උපනූපන් ජීවිතේ තමන්ම හිඟන කුෂ්ඨෙක් වුණා. කවදාවත් සත්පුරුෂයන්ට ගරු කළ යුතු උත්තමයන්ට වචනයක් කියන්න එපා නපුරුසිතෙන්. ඒ වචනේ ගොදුරක් වෙනවා. රහත් දෙරණියකට වෙසඟන කිව්වා. අවුරුදු 20000ක් බඹසර රැකපු භික්ෂුණියක් රහත් දෙරණියකට වෙසඟන කිව්වා. මේ මලුවක් අතු ගාලා පොඩ්ඩක් කිලිටි වුණා කියලා ආපු ශනික තරහට නිරේ ගියා. අවුරුදු 20000ක බඹසරට වෙච්ච දෙයක් නැතුව ගියා. අගෞරව වචනේ පාපේට උපනූපන් ජීවිතේ වෙසඟනක්. දුව කියන නම ඇහෙන්නේ නැහැ. පතිනී කියන නම ඇහෙන්නේ නැහැ. බිරිඳ කියන නම ඇහෙන්නේ නැහැ. අම්මා කියන නම ඇහෙන්නේ නැහැ. මොකක්ද ඇහෙන්නේ? ගණිකාව. කල්ප ලක්ෂයක් පිරු පාරමිතා ගුණ ඇති. කල්ප බොහෝ ගානක් පෙරම් පුරලා ගුණ ඇතිව තිබිද්දී අවසාන ජීවිතෙත් ඉපදිලා අම්බපාලි ගණිකාව. රහත් වෙච්ච දවසේ තමයි අම්බපාලි රහත් තෙරණිය නම වෙනස් වුනේ. පින්වතුනි කර්මය කියන එක හරි භයානකයි. බුදුන් වඳින අම්මට දුව කිව්වා උඹ රොඩි කියලා. කෙල්ල ඉපදුනා. පින්බලයට ලස්සන වුණත් ඈ අශෝක මාලා වසල කුලේ ඉපදුනා. අම්මට කියපු වචනෙට මේ යුගයේ මේ අවසාන යුගයේ මෛත්‍රී බුද්ධ ශාසනයක නමුත්
නිවන් දකින අයගේ පුණ්‍ය බීජ හැදෙනවා වගේම බොහෝ දෙනාට හතර අපායයන්ට කර්මත් හැදෙන කාලයක්. පින්වත්නි, නුඹලාගේ වාසනාවකට ඇහෙනවා මෙහෙම සසරක් යනවනේ කියලා ඇහෙනවා. බේරෙන්න පොටක් කියනවා. ඒක නුඹලාගේ පින. ඇහැක් නම් ගැලවෙන්න බලන්න. හිතට ගන්න මම පව් කරන්නේ නැහැ කියලා. අසිරිමත් සම්බුදු සරණේ සැනසෙනවා කියලා. සත්පුරුෂයෝ දකින්ට යනවා කියලා. සත්පුරුෂයන් ඉදිරියේ කැප වෙලා බණ අහනවා කියලා හිතන්න. මේ සොඳුරු දහන් ඇසුර ලබන්න. කර්මය කියන එක භයානක දෙයක්. එක මිනිසෙක් වී විකුණ ජීවත් වුණේ. වී ගණන් ගිය කාලෙක බොල් වී වල මැටි තවරලා වේලලා අලුත් වී වලට කවලම් කරලා බර වැඩි කරලා වික්කා. ඒ මිනිස්සයා ඕක හැර ඔය මිනිස්සයා කරපු වෙන ලොකු දෙයක් නැහැ. පාඩුවේ බිස්නස් කරගෙන හිටියේ. ඒ ගෙදර අම්මා තමන්ගේ යාළුවෙක් ආපු වෙලාවක අම්මා සැරට කතා කළා කියලා පුතාට තරහ ගිල්ල ළඟ තිබ්බ පොල්ලකින් ගැහුවා අම්මට. අම්මා කෑ ගහගෙන එළියට පැන්නා. අතප්පයක් කැඩුනේ මොකවත් නැහැ. ඇඟට වැදුනා විතරයි. ඊට පස්සේ ඒ ගෙදර හිටියා ඒ වෙළඳ මිනිස්සයාගේ නාංගි ගෙනල්ලා තිබ්බ මාස් ටිකක් ගෙදර කවුරුවත් නැති වෙලාවක හොරෙන් කෑවා. කට්ටිය ඔක්කොම ඇහුවා මේ මාස් ටිකක් ගෙදර තිබ්බ නෑනේ. අර ගෑනු කෙනා කිව්වා මම නම් කෑවේ නෑ. ඒ මාස් කෑවා නම් මෙයා කිව්වා මම මගේම මස් කන කෙනෙක් වෙන්න ඕන කියලා. බොරුවට දිවුරුවා. මේ ගෙදර බිස්නස් කරන පවුලක් නිසා මිනිස්සු දුප්පත්තු ඉල්ලගෙන එනවා. මහගෑණි කියනවා නෑ ඵලයල්ල මොකවත් නෑ මෙහි. අර මිනිස්සු දැවටෙනවා. යකෝ මෙහි මොනවත් නෑ ඵලයන්. උඹලට මම මේ තියෙද්දි නම් නෑ කියන්නේ. සංසාරේ මට කෑම බීම අසුචි වෙන්න ඕන බලව. ඵලයව කිව්වා. තියෙද්දි නෑ කියලා බොරුවට දිවුරුවා. පෙනේද කරගත්ත කර්මය. මොන්දල ඔක්කොම මලා කර්මයේ දෙස බලන්ට අපරාපරිය නිරේට යන්න කලින් ආව කර්මයක්. ගිනිගත් වී ගොඩක මැද ඉපදිලා පෙරේතෙක් වෙලා පිච්චෙන සැරට ගිනිගත් වී ඔලුවට දා ගන්නවා. බොල් වී ඇත්ත වී වලට කවලම් කළා බොරුවට විකුණපු කර්මයට. තව පෙරේතෙක් එතනම ඉන්නවා. ඔළුවේ කැක්කුම වැඩිකමට ළඟ තියෙන විශාල ගිනිගත් යකඩ පොල්ලක් අරන් ඔළුවට ගහ ගන්න ඔළුව කුඩු වෙනවා. අර ඔළුව කැක්කුම වැඩි වුණාම පස්සේ බිත්තියේ ගහගන්නේ සමහර අය. අම්මට පොල්ලෙන් ගහපු කර්මෙට. දැන් ළඟදින් මෙහි ආව මහාන වෙන්න ළමයි හරි හොඳ කෙනෙක්. ඇස් දෙක පියාගන්න බෑ, භාවනාවක් කරගන්න බෑ, සක්මනක් කරගන්න බෑ, දාන ටිකක් බෙදන්න බෑ. එක දිගට මතක් වෙනවා තාත්තගේ දතක් ගැලවෙන්න ගහලා ඉස්සර බීලා. දැන් සංඝයා ළඟට ආපු ගමන් ඒකම මතක් වෙනවා. ඉන්නම බෑ. කොච්චර ධර්මයේ කිව්වත් කොච්චර බණ කිව්වත් හිතට යන්නේ නැහැ. ගෙදර ගියා. ඔහු සත්පුරුෂ ඇසුරෙන් අයින් කළේ මේ ජීවිතයේදීම පියාට පහර දුන්නා කියන කර්මය.
දැන දැන පව් කරන්න නම් එපා. ඊට පස්සේ තව පෙරේතියක් අතනම ඉන්නවා තමන්ගේම මස් කඩ කඩන් කනවා. ඇයි අර බොරුවට කිව්වනේ මගේම මස් කන්න කියලා. අනිත් පෙරේතීත් එතනම ඉන්න එකම පවුලේ අය එකම දැන ඉපදිලා ප්‍රණීත ආහාර පාන අල්ලනකොට අසුචි වෙනවා. අසුචි කනවා බොරුවට දිවුරපු නිසා. සමහර ප්‍රේතයෝ ගෲප් එකක ඉන්නේ පවුලේ අය ඔක්කොම එකට ඉන්නේ පවුලේ අය ඔක්කොම. කොහොමද කර්මයේ ස්වභාවය? දැන දැන නම් පව් කරන්න එපා. විසඳුමක් තියෙන්නේ එච්චරයි. දැන දැන පව් කරන්න එපා. නැවට නැග ගන්න උතුම් තිසරණේ නෞකාවට හොඳට බුදු ගුණ අහන්න. අච්චරිය මනුස්සෝ කියන පොත් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ ගැන ලස්සනට බුදු ගුණ මතු කර කර තියෙන පොත් වහන්සේ. සිය වතාවක්වත් කියවන්න. දහම දරා ගන්න. බුදු ගුණ අහන්න. සෑය වෙහෙර විහාර ගෞරවයෙන් වඳින්න. අගෞරව කරන්න එපා. කට තියෙන පළියට කියවන්න යන්න එපා. ඔන්න බේරෙන්න ක්‍රම තුනුරුවන් සරණට පැමිණීම සහ දැන දැන පව නොකිරීම අද පටන්. මෙතෙක් කරපු අකුසල් හිතට මතක් වෙද්දී අමතක කරන්න. ඒවා සිහි කරන්නවත් එපා. දැන් තිසරණේ නෞකාවට නැගගෙන ඉන්න බව හිතන්න. පව් බරක් තිබ්බත් නැගලා ඉන්නේ නැවකට. ගිලෙන්නේ නැතුව ඊතර වෙන්න පුළුවන්. ඒ නිසා හොයා අපිට පහර දෙන නොපෙනෙන්න ඉඳගෙන පහර දෙන අපිවත් දන්නේ නැතුව සැඟවී තිබෙන ඒ කර්මයේ නැමැති බලවේගය ඉක්මවා අමා මහ නිවන කරා යෑම පිණිස කාටත් වාසනාව උදා වේවා. ඉතින් පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් පටිගත කළා විකාශනය කරවන්න එංගලන්තයේ පදිංචි පින්වත් මහීසා පුණ්‍යවර්ධන මහත්මිය, සතිර පිලිප්ස් මහතා, කයෙල් පුතණුවන් සහ ඇඩෙල් දියණිය විසින් පවුලේ පින්වතුන් දායකත්වයේ දරන්නේ. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් දැහැමින් රැකගනිත්වා. මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපයටපත් වේවා. ගෞතම බුද්ධ ශාසනයේ මේ දහමින් අපව සනසා මේ දුක්ගින්නෙන් අපිට සැනසෙල්ලක් ලබන මාවත පෙන්වූ අපගේ ගුරු දෙවිඳුන් ලොකු ස්වාමීන් වහන්සේ අපිට ධර්මයේ නොකියුවා නම් අපිට මොකක් වෙයිද? අපි මේ වාගේ දෙයක්වත් දන්නවද? අපගේ ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. ඒ වගේම ගරුතර මහා සංඝරත්නයත් අනගාരികා මෑණිවරුන්, අනගාരിക පින්වතුන් දරුවන් සියලු දෙනාට ධර්මාභෝධයට මේ පින් හේතු වාසනා වේවා. එංගලන්තයේ පදිංචි පින්වත් මහීසා පුණ්‍යවර්ධන මහත්මියට, සතිර පිලිප්ස් මහත්මයාට, ඒ වගේම කයෙල් පුතණුවන් සහ ඇඩෙල් දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. තව තව පුණ්‍ය කටයුතු කරගන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය සැලසේවා. නිවන් දකින මොහොත දක්වාම සත්පුරුෂ ඇසුර සැලසේවා. ඔබ අප කාටත් මේ කර්ම බලවේගය ඉක්මවා අමා මහ නිවනින් සැනසෙන්න උතුම් ශ්‍රී සද්ධර්මයේ තුනුරුවන් සරණින් පිහිට ලබා ගන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.